ශනිදා කරලිය. වෙලාව උදේ 8යි විනාඩි 6යි විවේකී ශනිදාවේ අපේ සුපුරුදු හමුව ශනිදා කරලිය. අද ශනිදා කරලියට අපි රැගෙන එන්නේ ලේඛකයෙක්. මේ ලේඛකයා පිළිබඳව ඇත්තටම මට මුලින්ම දැනගන්න ලැබෙන්නේ අපේ නිෂ්පාදනාංශයේ අපේ සහෝදරයෙක් කෘතියක් අරගෙන මිලදී අරගෙන මේක මේ අලුත් කෙනෙක් ලියලා තියෙන්නේ. මේ පොත ගන්න හේතු වුණ කාරණාව ඔහු මේ මට පෙන්වා දෙමින් කිව්වේ මේ පොත පසුපස තිබෙන මේ සටහනක්. සමන් වික්‍රමාරච්චි නමු අපි ආදරය කරන ප්‍රකට ලේඛකයා මේ පොත පිළිබඳව නැත්නම් මෙහි අන්තර්ගතය පිළිබඳව තබා තිබෙන සටහනක්. ඒ සටහනේ මෙන්න මෙහෙමයි තියෙන්නේ. නවකතාව සඳහා වූ අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්. හැඟුම්බර හා බියකරු සිදුවීම් මෙන්ම ලිංගිකත්වය පවා වරහන් ඇතුලේ ඒවායේ මුල් නොසිදෙනසේ සදය උපහාසයකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්. වියමන තුළ ඍජුව ප්‍රකාශමාන නොවන හැඟුම්කාරකයන් ගවේෂණය කිරීමට පාඨකයා පොළඹවන සුළු ආඛ්‍යානික ප්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය තීව්‍ර වේ. ඒ පොත තමයි ටී හාතා. එහි රචකයා සුරත් දිමෙල්. අයිබෝන් අනුෂ්ක. අපි ටී හාතාට එන්න කලින් මේ සුරත් දිමෙල් කියලා කියන්නේ ලංකාවේ ප්‍රකට පුවත්පත් කලාවේදී සුන්දර නිහතමානී දමෙල් මහත්මයාගේ පුත්‍රයා. පියාගේ ආభాෂයේද ඔබ මේ රචකයෙක් හැටියට පොළඹවන්න පාදක වුණේ? අනුෂ්ක, ඕක නිතර වහන ප්‍රශ්නයක්. ඕක ඔව් සහ නෑ දෙකම මම හිතන්නේ. මොකද දැන් ඔය මව්පිය ආభాෂයෙන් කලා ශාස්ත්‍රයේ එක එක දේවල් වලට එන කට්ටිය සාමාන්‍යයෙන් මේ අනිත් මිනිස්සු ඒ ශාස්ත්‍රයට එන්න ඉස්සෙල්ලා එනවා. ඒ කියන්නේ අපි කියමු නළුවෙක් හරි ගායකයෙක් හරි ඒගොල්ලෝ අවුරුදු 18 19 20 දී සාමාන්‍ය කෙනෙක්ට වැඩිය ඒගොල්ලෝට තියෙන සම්බන්ධතාව හින්දා එනවා. ඉතින් දැන් මම අවුරුදු 45 දී විතර නවකතාවක් ලියලා මේ ශාස්ත්‍රයට එනකොට තාත්තගේ සහ පවුලේ තිබිච්ච දේ හින්දාම කියලා කියන්න බෑ. මේක මේ සිතාමතාගත තීරණයක් කියලා තමයි මට හිතෙන්නේ. හැබැයි පවුලේ පසුබිම තිබුණා, ඒක හරියි. මේ පසුබිමත් එක්ක කොහොමද මේ සුරත් සාමාන්‍යයෙන් පාසල් යන කාලේ ලියන කියන කෙනෙක්ද? උදාහරණයක් දැන් පවුල් සම්බන්ධව ගත්තම තාත්තව පොඩි කාලේ ඉඳන්ම මේ ලේඛකයෙක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක්. එයා පොඩි කාලේ ඉඳන්ම පත්තර ගහලා පත්තර අධ්‍යාපන විදිහට තහනම් කරලා එහෙම ඒ මාධ්‍යවේදියෙක් වෙනවා කියන අදහස තිබිච්ච කෙනෙක්. මට එහෙම එකක් තිබුණේ නැහැ. හැබැයි මේ ඉතින් ඔය පසුබිමින් ඉඳලා අපි කතා කියවුවා, පොත් කියවුවා, චිත්‍රපට බැලුවා, නාට්‍ය බැලුවා. ඒවා නිකන් එදිනෙදා දවසේ වැඩ නිකන් අපි කනවා බොනවා වගේ තමයි. ඒක විශේෂයක් තිබුණේ නැහැ. හැබැයි 89 දී තිබිච්ච දේශපාලන වාතාවරණයත් එක්ක අපිට අවුරුද්දක් ඉස්කෝලේ තිබුණේ නැහැ. දැන් ඔය කොරෝනා හින්දා දැන් ඉස්කෝලේ නැහැ වගේ. ඒකට ඔන්ලයින් උත් නැහනේ. ඉතින් මේ එතකොට මම හිටියේ 6 7 පන්තියේ විතර. මේ උදේට තාත්තා වැඩට යද්දි මේ මාව සීයලගේ ගෙදර තියලා යනවා. එතකොට එනකන් මම එහෙ ඉන්නේ. එහෙ මහා විශාල පුස්තකාලයක් තිබ්බා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 1000 ගානක පුස්තකාලයක්. එතකොට මේ මම පුරුදු වුණා ඒ කාලේ නවකතා කියවන්න. ඔය 89 අවුරුදු මට 13 වෙනකොට මම සාමාන්‍යයෙන් වික්‍රමසිංහගේ, සරත් චන්ද්‍රගේ, අමරසේකරගේ, කේ ජයතිලකගේ, ජී.බී.ගේ සියලුම නවකතා කියවලා ඉවරයි. ඒ කියන්නේ මට වෙන කරන්න වැඩක් තිබෙන්නේ නැති හින්දා. එතකොට මම එහෙට උදේට යනකොට අපේ බාප්පත් ඒ කාලේ ගෙදර හිටියේ. යා මේ මට පොත් මිටිය ක්ලාස් එක කියලා දෙන හැම දවසම මේ සාමාන්‍ය දවසකට නවකතා කීපයක් කියවනවා වගේ. ඉතින් ඒක තමයි කවදා හරි කාලයක මම සාහිත්‍ය මේ ප්‍රමාණයට වැඩි අසුරු කරා කියලා හිතන කාලයක් තිබ්බ. ඊට පස්සේ මේ ඒක මේ ඊට පස්සේ කාලෙකත් ඒක මම ගැරලා ඊට පස්සේ ආපහු එදිනෙදා වැඩ කරගෙන ගියා. ඉතින් කිව්ව ලියන කියනවා දැකලා ඉස්කෝල වල එහෙම කිව්වා තමයි මේ ඔයාලට ලියන්න පුළුවන් එහෙම කියලා. හැබැයි එහෙම මේ ඔය ඉස්කෝල තරඟ වලින් එහෙම ඒවා දිනලා තියෙනවා. හැබැයි ඒක මේ එහෙම ඇඟට අරගෙන හිටියේ නැහැ ලේඛකයෙක් වෙනවා කියලා. ඒක මේ පසු කාලීන වෙච්ච තීරණයක් තමයි ඇත්තටම. එතකොට දැන් ඔබ කියපු විදිහට පියාට නම් අරමුණක් තිබිලා තියෙනවනේ කවදාද ලේඛකයෙක් වෙන්න ඕන කියලා.
ඉගෙන ගන්න කාලේ ඔබට මොකක්ද තිබ්බ අරමුණ? ඒක මේ තිබිච්ච අරමුණ තමයි මේ අරමුණක් නැතුව ඉන්න එක. මේ දැන් ඔය අපි කියමු දැන් ඔය කලාව කියන එක දැන් අපි නිකන් ඒ කියන්නේ හිතාමතා නෙමෙයි ඒක නිකන් මාස්ටර් වුණානේ. දැන් එතකොට කලාව හරි දැන් අපි සාහිත්‍ය හරි චිත්‍රපට හරි මොනවා හරි ඉගෙන ගන්න කට්ටිය මේ ඉන්නවා මේ ඒගොල්ලෝ ඊට පස්සේ ඒගොල්ලෝගේ පරිශ්‍රණය කරන්න ටික දවසකින් යොමු වෙන්නේ කලාව ඇතුලේ. ඒතකොට ඒ වගේ කට්ටිය තමයි මේ ජීවිතේ මුල් කාලේදීම කලාවට එන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ බොහොම තරුණ කාලේදීම තමන්ගේ මාධ්‍යයට පිවිසෙනවා. දැන් අපි මේ කලාව කියවලා කරලා බලලා වැඩි හැටියක් මේ පරිශ්‍රණය කරන්න ගත්තේ අපේ ජීවිතත් එක්කම. මේ එතකොට මේ ඒ හින්දා මේ කලාව කරනවා කියන එක විශේෂ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද අපි මම හැමදාම හිතපු එකක් තමයි මේ ජීවිතේ කලාවට වැඩි විශාලයි කියලා. මේක විඳින්න ඕන කියලා. දැන් උපරිමයට ඒක විඳුරා කාලයක් තිස්සේ. හැබැයි එතකොට කාලයක් යද්දී තේරෙනවා මේ අපි හැබැයි මේක නොකරන හිතාගෙන නොහිටිය නෙමෙයි. ලියන්න, චිත්‍රපටි හදන්න වගේ දේවල් හිතාගෙන හිටියා. ඒ වුණාට අර අපි මේ ජීවිතේ වින්දනය කරන එක මූලික තැන තියන් හිටියනේ. ඉතින් ඒ හින්දා ඒකත් එක ගියා මිසක් මේ එතකොට මේ ටික මග ඇරුණා. මග ඇරලා අවුරුදු 40ක් විතර ගියාට පස්සේ තමයි තේරුනේ මේ බලනකොට මුකුත් කළා නෑ නේ කියලා. ඊට පස්සේද ලියන්න වගේ පටන් ගත්තේ? ඔව් ඇත්තම කියන්නේ ඊට පස්සේ එතකොට මූලිකවම උමනාව තිබ්බේ මේ සිනමාව පැත්තට යමු වෙන්නේ. ඒත් අපි ජීවත් වෙච්ච ශෛලියත් එක්ක මේ නිෂ්පාදකෙක් හොයාගන්න වගේ නිෂ්පාදකයෝ අඳුරන මට්ටමට අපි හිටියේ නෑ. එතකොට ඊට පස්සේ කල්පනා කරාම දැන් මොකද්ද කරන්න පුළුවන් පහසුම දේ කියලා තේරුණා. පෑනෝගේ කොලේ විතරනේ ඕන ලියන්න. ඒක තනියම කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හිතුවා දැන් මුලින් අනිත් වැඩ ටික අතහැරලා ලියන්න ගන්නවා කියලා. ඔහොම තමයි ලියන ලේඛන කලාව කියන එකට ආවේ. නැත්නම් අර අනිත් පසුබිම් හින්දා නෙමෙයි ඇත්තටම. හොඳයි. එහෙම මේ සමහර වෙලාවලදී අපි නොහිතන තැන්වලදී නොහිතන මොහොතකදී නොහිතන දේවල් සිද්ධ වෙනවා. කියන්නේ චිත්‍රපටය ඉගෙන ගන්න චිත්‍රපටි හදන විදිහ ඉගෙන ගන්න ගියසුරත් අවසානයේදී නොහිතපු විදිහට පියා ඉන්න ක්ෂේත්‍රයටම ඇවිල්ලා තියෙනවා. දැන් ඔබ තාම පුවත්පත් කලාවේදී බවට පත් වුණා. නමුත් ඔබ ලේඛකයෙක් වෙලා තියෙනවා. ඒ ලේඛන කලාව ඔස්සේ ඔහු ආපු තුර පිළිබඳව වගේම ඔහුගේ මෙන්න දැන් චිත්‍රපට ජීවිතයේ ඔහුගේ තියෙන අත්දැකීම් සහ මම දන්න විදිහට දැන්ටත් යම් අවස්ථාවලදී අධ්‍යක්ෂවරයෙක් හැටියට ඔබ කටයුතු කරමින් ඉන්නවා. ඔබට මේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උත් අත්දැකීම් තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කතා බහ කරන්නයි අද අපි සූදානම් වෙන්නේ. ටී හාතා කෘතියේ ලේඛක සුරත් දෙමිල් සමග අද අපි ශනිදා කරලියේ. ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා අද සැන කෙලියේ වල් මතුවීලා රසෝගයේ බැඳීනු රහයි ජීවිතේ රසෝගයේ බැඳීනු රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා අද සැන කෙලියේ වල් මතුවීලා රසෝගයේ බැඳීනු රහයි ජීවිතේ රසෝගයේ බැඳීනු රහයි ජීවිතේ බරකින් පැටලීලා නෑ වෙන්නේ මුලා ජීවන බරකින් පැටලීලා නෑ වෙන්නේ මුලා විතුදේ පැතුදේ කරලා නින්නටි ගමනක යෙදිලා අරමුණ කොයිදයි නෑ දන්නේ රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා අද සැන කෙලියේ වල් මතුවීලා රසෝගයේ බැඳීනු රහයි ජීවිතේ රසෝගයේ බැඳීනු රහයි ජීවිතේ
බල බලා ඇත මුන්දිවර ඇතවේ පලනට හෙට ගැන සිත සිතා ගිනෙහෙනු ලස්සන ලඳේ උපනත් කුමටද රජවී හඬ හඬ ඉන්නට සිදුවී විනෝද දහනක අපි ඉන්නේ රහයි ජීවිතේ ලස්සන ලෝකෙක ඉපදීලා නූපන් හෙට ගැන නොතැවීලා අදසන කෙලියේ වල්මත් වීලා රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ රසෝගයේ බැඳී එනු රහයි ජීවිතේ රසෝගයේ බැඳී එනු රහයි 89.6 89.8 දිවයින පුරා City FM ශනිදා කරලිය වෙලව උදේ 8:21 අද සුරත් දිමෙල් සමග අපි මේ කතා කරමින් ඉන්නේ ශනිදා කරලියේ ටී හාතා ඔහුගේ පළමු කෘතිය නවකතා කෘතිය සම්මානයට පවා පාත්‍ර වුණු කෘතියක් සහ බොහෝ දෙනෙක්ගේ අවධානය පාඨක අවධානය දෙනාගත් කෘතියක් බවට පත් වෙනවා. අපි මේ කෘතිය ගැන කතා කරමු. නමුත් ඊට පෙර ආතුව මේ විරාමයේ අතරතුරදී ගීතයේ අතරතුරදී සුරත් මේ සඳහන් කරපු දෙයක් තමයි මේ වෙනකොට පුවත්පතකට කොළමක් ලියමින් ඉන්නවා කියලා. හැබැයි ඔබේ ලිවිල්ල මේ කෘතියට පමණ නෙමෙයි Facebook එකට ගියත් ඔබේ තියෙන මේ වෙනම ලියවිල්ලක්. මම මේ අහන්න උත්සාහ කරේ අපි ඉදිරියේදී ටිකක් ඒ ගැන කතා කරමු. නවකතාවට ලියන විදිහයි කොළමට ලියන විදිහයි Facebook එකට ලියන විදිහයි තුනක්. ආකාර තුනක්. ඔව් මම හිතන්නේ නැත්ත අනුෂ්ක මේ හැබැයි Facebook එකට ලියන ලිවීමයි පත්තරේ කොළමට ලියන ලිවීමයි අතර ලොකු වෙනසක් තිබෙන්නේ නැහැ. මොකද මුලින් මේ පටන් ගත්තේ මුලින්ම නවකතාව ලිව්වට පස්සේ තමයි මම Facebook එක ලියන්න ගත්තේ. නැත්නම් මම Facebook එකේ හිටියා මම ඉතින් අවුරුදු 10ක් විතර වචනයක් ලියලා නැහැ. මේ දැන් එක තැනකින් මම බඩ පටන් ගත්තා මම කොහෙන් හරි පටන් ගන්න හිතුණා. ඒ හින්දා මට කෙනෙක් ඇත්තටම ලග්න පත්‍රයේ කතර වෙලා හිටපු නිහාල් පීරිස් මහත්මයා තමයි කිව්වේ මේ වා ඇයි Facebook කියලා දෙයක් තියෙන ඔගේ මොනවාර ලියන්න ඕක කියලා. ඔගේ හැමෝම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන්නේ කියලා. ඉතින් Facebook එකට ලියන්න ගත්තට පස්සේ ඒ Facebook එකේ ලියපු එකට හැමෝම කිව්වා මේක කොළමක් කියලා. මේ මම එහෙම කොළමක් කියලා හිතලා ලිව්වේ නෑ. මට ඒ වගේම කොළම් ගැන මේ එහෙම අධ්‍යයනයකුත් නැහැ. මේ අනික තාත්තා ලියපු හින්දා මේ මට කොළම් ලියන්න උවමනාවක් තිබෙත් නැහැ. කොහොමඩත් උවමනාවක් තිබෙන්නේ නැහැ. මොකද අපි දෙන්නම එකක් කරන්න ඕනේ නැති හින්දා. ඉතින් ඔකට මම කොළමක් කියලා කවදාවත් කියලාත් නැහැ දැනටත්. මේ ඉතින් හැබැයි පත්තරයෙන් යෝජනා කරා මේක ලියමු කියලා අද පත්තරේ බ්‍රහස්පතින්දා ඒක සුරාමත කියලා තීරුවකින් යනවා. ඉතින් දැන නම් හැබැයි අත්‍තරම Facebook එකේ පළවෙන්නෙත් මේ අද පත්තරේ කොළම යන ඒවම තමයි. ඉතින් ඔය ශෛලීන් දෙක ගැන විස්තර කියපුවම නවකතාවක ශෛලිය ගොඩනැගෙන්නේ විශේෂයෙන්ම ඒ නවකතාවේ ඉන්න චරිත සහ ඒ කතන්දර ආශ්‍රිතව අවශ්‍යතානුව. එතකොට මේ කොළම දේශපාලන කොළමක්. එතකොට දේශපාලන කොළමේ තීන තත්කාලීන බවයි දැන් තියෙන දේශපාලන ප්‍රශ්න සහ සංස්කෘතික වාතාවරණ යයි ඒවා මූලික කරගත්ත විදිහට ලියවෙන්නේ. එතකොට ඒකට ඔබින ශෛලිය තමයි ඒකට අවිලා තියෙන විශේෂයෙන් මේක මේ හිතාමතා වෙනස් කරපු ශෛලියකුත් නෙමෙයි. ඒක ඒ தත්ත්වය විසින් ඉල්ලා සිටින ව්‍යාකරණයක් තමයි ඒකේ අවිලා තියෙන්නේ. ඒ විදිහට තමයි ඔබේ මතනේ ලිවිල් පිළිබඳව තියෙන්නේ. අපි ටී හාතා කෘතියට අවුත් දැන් හොඳයි කියලා හිතනවා. මේ කෘතිය ඇතුලේ තියෙන්නේ ඔබ කතා කරන්නේ තරුණ ප්‍රේමයක් ගැන. දැන් තරුණ ප්‍රේමයක් කිව්වම අර සාමාන්‍යයෙන් අපි අර එදා ගොළු හදවතේ දැකපු ධම්මිසුගත්ත වැඩිය ටිකක් ෆෝවර්ඩ් වෙච්ච නැත්නම් කාලෙත් එක්ක ඉදිරියට ආපු කාලෙත් එක්ක ප්‍රේමය කියලා දෙන නිර්වචනය වෙනස් කරගත්ත තාරුණ්‍යයත් එක්ක ගොඩනැගිච්ච කතාවක් තමයි මේ ගීත්ලා දිව්වෙලා කාව්‍යලා එක ඔබ මේ රචනා කරන්නේ. මුල පටන් ගන්න ඔබේ ජීවිතෙත් එක්කද? ඔව් ඇත්තටම මේ දැන් නවකතාව
ලියන්න මම කිව්වේ දැන් මේක දැන් උමනාව තිබ්බ මොකක් හරි ප්‍රකාශනයක් කරන අපිට ඒ දවස්වල ඉඳන් මේ කියන්නේ මේ ලේඛනය හරි සිනමාව හරි මොකට හරියට බැස්සේ නැති වුණාට අපිට හිර වෙලා තිබිච්ච කතන්දර තිබ්බ කියන කතන්දර කියන්නේ අපේ ප්‍රකාශ අනිත් මිනිස්සුන්ට අහන්න මේක තමයි අපිට කියන්න තියෙන ආදරය ගැන හරි මොකක් හරි දෙයක් ගැන. එතකොට මේ ඒම ලියද්දි මම කැමති මම දන්න චරිත ගැන ලියන්න. ඒ කියන්නේ අහසින් වැටිච්ච චරිත ගැන නැතුව දැන් උදාහරණයක් විදිහට මම විතරක් නෙමෙයි කරන්නේ ලෝක ගොඩක් ලේඛක කරනවා අරුන්දති දිරෝයාගේ අලුත්ම පොත මේ ඉස්සෙල්ලා අපුටම කතාව Ministry of Happiness ලියනකොට එයා කියනවා එයා ගිහිල්ලා හමු වෙච්ච චරිත ආශ්‍රයෙන් ඒගොල්ලෝගේ ජීවිතය තමයි මෙයා ලියන්නේ කියලා. ලියනකොට මෙයා ඒක ප්‍රකාශ වෙන්නේ ඉස්සෙල්ලා මේ මිනිස්සුන්ට පෙන්නලා ඒගොල්ලෝගේ අවසරයක් ගන්නවා කමන්න මේක තමයි මම ලියලා තියෙන්නේ කියලා. එයා කියනවා එයාට සැබෑ ජීවිත දැනෙච්ච විදියට ඒ ජීවිත තමයි පොතට ගේන්නේ කියලා. දැන් මේ තිහාතා කෘතියේදීත් ඇත්තටම මේකේ ගොඩක් තියෙන අපේ කතා. අපි අවුරුදු 20ක් විතර ජීවත් වුණේ මොරටුවේ සොයිසපුරේ. එතකොට අපේ ළමා කාලය කියන එක දැන් වෙන කට්ටියගේ දැන් ළමා කාලය ගමකදී හිටිච්ච කෙනෙක්ගේ එහෙම නැත්නම් කොළඹ හරි මෙච්චර මේ තරම් නාගරික නොවන පරිසරයක හිටපු කෙනෙක්ගේ ළමා කාලය හරි ගෙවෙන හරි වෙනස් විදියකට අඩු ගානේ කට්ටියට පොලොවක් තියෙනවා. අපි සොයිසපුර මහල් නිවාසේ තට්ටු 4ක උඩ තමයි අපේ ළමා කාලය ගත වුණේ. අපි පොලොවකට බහින්නත් තට්ටු 4ක් බහින්න ඕන. අපේ ක්‍රීඩා භූමිය හරි මිතුරු හරි කොහේ හරි හැමතැනම දේවල් වෙනස්. ඒ කියන්නේ අපි මේ ජීවිතේ දැක්කේ වෙනස් විදියට අපි අනිත් එක දැකලා තිබුණේ නැහැ කොටින්. එතකොට ආදරය හා සම්බන්ධ දේවලුත් එහෙමයි. ඉතින් ජීවිතේ අපි සොයිසපුරේ දැකපු අපි ගෙවපු ජීවිතය ඇතුලින් අපිට හමු වෙච්ච චරිත තමයි මේක තියෙන්නේ. මම කියන්නේ මේ හැම චරිතයක්ම ඒක චරිතයකින්ම ආව කියලා. හැබැයි සමහරට එක චරිතයකට වෙන චරිත කීපයක ලක්ෂණ එකතු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි මේක එක්තරා විදියක ඇත්ත කතාව. නැත්නම් අපේ ජීවිතවල විවිධ අවස්ථාවල් තියෙනවා මේ ප්‍රේමේ හමුවීම් බිඳ වැටීම් සහ මේකේ එක්තරා විදියකින් ගොඩක් තැන්වලදී මේ කෘතිය ඇතුලේ අර සමන් වික්‍රමාදිත්‍ය මහත්තයා සඳහන් කරලා තිබ්බා වගේ මේ ලිංගිකත්වය පවා ඒවායේ මුල් නොසිදෙනසේ සදේ උපහාසයකින් ගොඩක් තැන්වලදී මෙතන මේ දැන් තාරුණ්‍ය දිහා බැලුවාම සමහර වෙලාවල් වලදී ප්‍රේමය උපද්දන තැන්වලදී ප්‍රේමය කියන දේ සමහරවිට ලිංගිකත්වයෙන් අල්ලගන්න ගැටවරයෝ ඉන්න කාලෙක ඔබ බය නැතුව ඒ පිළිබඳව මේ කෘතිය ඇතුලේ කතා කරන්න උත්සාහ කරනවා. සමහර තැන්වලදී හරි බයයි. සමහර කෘතිවල මේවා පිළිබඳව එලිපිට කතා කරන්න. ඔබට කොහොමද මේ නිර්භීතකම ආවේ? දැන් අනුෂ්ක මේ කාලේ වෙනකොට අපි 60 ගණන් වල කරුණාසින ජයලත් ලියපු ආදර කතා ඔක්කොම අතික්‍රමණය කරලා තියෙන්නේ. හැබැයි තාමත් ඒ කියන්නේ ආදර කතා කියලා ගත්තොත් මේ මම 30 ආදර කතාවක් කියලා කියන ශානර ඇතුළෙම කොටු කරන්නේ නැහැ. මම කියන්නේ මේක ආදරයක් ගැන කතාවක් කියලා. ආදරයක් එක්ක වෙන ඔව් ඒක නේද වාහනයකට යනවා. දැන් ওই ලිංගිකත්වය නව කතා වලින් කතා කරනවා කියන එක ගත්තම දැන් ඉන්නවා ලේඛකයෝ බොහොම මේ ඍජුව ලිංගිකත්වය ගැන කතා කරනවා. ඒ කියන්නේ නව කතා වලින් ඒගොල්ලෝ මේ විශේෂයෙන්ම මේ සමහරලාට ඒක තමයි වෙළඳ උපකරණය කරගෙන නව කතා අලෙවි කිරීමේ අරමුණින් නව කතා ලියනවා. ඉතින් එතකොට මම ඒක හැබැයි ඒක මගේ පැත්තෙන් වරදක් විදිහට දකින්නේ නැහැ. හැබැයි ගොඩක් සමාජයේ විවේචන ඇති වෙනවා ඒකට. වෙන රටවලත් තියෙනවා. ඒ කියන්නේ ලිංගික ඉරොටික් නොවෙල්ස් කියලා අපි කියනවා. ඒ කියන්නේ ලිංගිකත්වය සුංගාරය මූලික කරගත් නවකතා ශානර. එතකොට ඒවා ඉතින් ඒව දිහා මේ මහා සම්භාව්‍ය කෘති දිහා බලන විදිහට බලලා විවේචනය කරලා බලලා වැඩක් නැහැ. ඒකටත් ඉල්ලුමක් තියෙනවා. ඒක කියවන්න කැමති මිනිස්සුත් තියෙනවා. ඒවා කියුවා කියලා සමාජයේ විශේෂයෙන් නරක වෙනවා කියලා මගේ අදහසකුත් නැහැ. හැබැයි දැන් ඒවා ආයෙක විදියක්. මොකද ඒවයි මූලික අරමුණ මේ ශෘංගාර රසය ඉස්මතු කරලා ඒක අලවි මාධ්‍යයක් කරගෙන ඒ තේමාව යන්න. හැබැයි 37 ඊනව කතාව ඇතුළත මේ ලිංගිකත්වය කියන කතාව ඇතුලේ අවශ්‍යතාව මත එළියට එන තැන් මිසක් ඒ තැන් මූලික කරගන්න උමනාවක් තිබුණේ නැහැ. හැබැයි ඒ වගේම දැන් අනුෂ්ක ස්කෙල්ල කිව්වා වගේ දැන් අපි අවුරුදු 50කට ඉස්සෙල්ලා ආදරේ අපි දකින විදිය වෙනස්. විශේෂයෙන් මේ කාලේ ආදරේ ප්‍රකාශ කරන විදිය ආදරවන්තයන්ගේ හැසිරීම මේ
පත්තර කාලේ ලොකු වෙනසක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපේ අවුරුදු 50ක තුල සංස්කෘතිය වෙනස් වෙලා තියෙන විදිහට අපිට ඒක ගැන කතා කරන්න විවෘතභාවයක් තියෙනවා ඒ කාලට වැඩි. දැන් විශේෂයෙන් මෑත කාලේනේ නාගරික ආදරයක් ගත්තම ඒ නාගරික ආදරය ඇතුලේ කියන්නේ ග්‍රාමීය ආදරය නැහැ කියලා මම කියන්නේ. මොකද මට ඒක ගැන අවබෝධයක් නැති හින්දා මම කියන්නේ මම දන්නේ ඒක ගැන. ඒකේ ඇතුලේ ලිංගිකත්වය කොයිතරම් විශාල කොටසක් කරනවද කියන එක බොහොම සාමාන්‍යයි. ඉතින් අපිට අසාමාන්‍ය තමයි ඕන නම් ඒක ගැන කතා නොකර ඉන්න පුළුවන්. ඒතකොට අපි තීරණය කරනවා මේ කියන්නේ සත්‍ය ලෝකයේ ආදරයක පවතින සංගঠක ගොඩක් තියෙනවා. එතකොට මේ සංගঠක එකක් තමයි මූලිකම ලිංගිකත්වය. හැබැයි ඒක අපි කතා කරනවද නොකර ඉන්නවද කියන එක විතරයි තීරණය තියෙන්නේ. හැබැයි ඒක මුල් කරගෙන සුංගාර රසය මතු කරලා කතාව එළිය දක්වන්න හදන්නේ තව කතා ශෛලියක්. දැන් මේ පොතේදී අපි කරේ ඒ කතාවට අවශ්‍ය තැන්වලදී ඒක ඉස්මතු කරේ. මොකද මේ කතාවේ ඇතුලේ මේ ලිංගිකත්වය පිළිබඳ කරුණු ටික ඉස්මතු වුනේ නැත්නම් අදාළ ස්ථානවල ඒ චරිතය කවුද කියලා අපිට තේරුම් ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට මේකේ තියෙන අපි කියනවා ලිංගිකත්වය කියන මට මතක නැහැ කීයක් සිද්ධි තියෙනවද කියලා. ඒ සිද්ධි ටික අපි අයින් කරා කියමුකෝ. ඒතර ඒ සිද්ධි ටික අයින් කරා නම් ගීත් කියන චරිතේ අපිට දැන් තේරෙන්නේ නැහැ යාගෙන්. මොකද එයාගේ ඒ මොටිව්ස් එයා ඊළඟ වැඩේ කරන්නේ ඊළඟ ගෑනු ළමයට ළඟට යන නැත්නම් ඊළඟ මොකක් හරි එයා කරන චින්තනයේ ගොඩනැගෙන්න පාදක වෙන එක මූලික කරුණක් වෙන හැමතිස්සෙම එයාගේ මේ ලිංගිකත්වයට තියෙන උමනාව සහ ආසාව. ඒ කැලේ අයින් කරා නම් එයා ඒ චරිතේ ඒ කොටස නැති වෙනවා. ඒ කොටස නැති වුණා නම් ඇත්තටම එයා වඳුර ගන්න අපිට අමාරු වෙනවා. ඔබේ මේ කෘතියේ ටී හා තා කියලා සටහන් කරලා තියෙන්නේ. එතකොට මේක අපිට ඔබ මන්දන මේ මුල් පරිච්ඡේදය ඇතුළෙම මේක හරි සූක්ෂම විදිහට කියලා තියෙනවා. මම ඒක නිසා මේ උපට ගන්න කියලා කල්පනා කරා මේ කොටස කියවුවොත් හොඳයි. අපි දෙන්න හිටියේ ඇඳේ හාන්සියලා මූණට මූණ බලන් අත්පත්ලගෙන. තා. අය පළමු අකුරු දෙක ඇසෙන නොඇසෙන තරමට ගිල ගනිමින් කීවා. වචනේ හරියට ශබ්ද නොකලමුත් දිව්‍යා මා දෙස බැලුවේ ලැජ්ජාවෙන් මිරිකී ඇස් යටින්. මම සබකෝල නැතුව හිස්තැන් දෙකම පුරවා ශබ්ද නගා ආදරෙන් ඇයට ටී කිව්වා. අපොයි හරිම කැතයි මේ වචන දෙක. අපි කෙටි කරලා ටී තා විතරක් කියමු. ඇගේ මාහැගේ යෝජනාවට මම එක පයින් කැමති වුණා. අපි විනාඩි කිහිපයකින් ටී තා කියමින් ආදර හබයක පැටලුණා. එතෙන් පටන් වසර ගණනාවක් අපි දෙදෙනා තනි වූ වෙලාවට සුරතල් නාමකරණයේ විදිහට භාවිත කළේ මේ ශබ්ද දෙක. ඔයා වගේ ඔක්කාරයට වචන භාවිතයේ තහනම් කර සියලු ලක්වැසියන් පුරුෂයන් තාල වශයෙන්ද ස්ත්‍රීන් තීල වශයෙන්ද හැඳින්විය යුතුයයි අපේ මනස් ආණ්ඩුවට යෝජනාවක් ගෙනාවා. ඇමතිනිය දිව්‍යා තී ගෙනා යෝජනාව ජනාධිපති ගීත් තා විසින් ස්ථිර කළා. අපේ සුරතල් නාමය කොතරම් සාමාන්‍යකරණය වීද යතොත් කාලයක් යද්දී අපිටත් නොදැනීම ප්‍රසිද්ධ සභා තුල පවා මේවා කියවුණා. බල දෙන්න දැන් කතා කරන්න සම්භාව්‍ය සිංහල භාෂාවෙන් නේද? දිනක් මේ ඇසූ අප මිතුරු චින්තක විමසුවා. සම්භාව්‍යයි අසභ්‍යයි අතර වෙලාවකට මහ ලොකු වෙනසක් නැහැ. මේ තමයි ඔබේ ලිවිල්. දැන් ඔය තනදී තේරෙනවා මම හිතන්නේ ඒක උතනින් පළවෙනි පරිච්ඡේදයේ. එතකොට මේකේ මේ ලිංගිකත්වය කියන කරුණු මේ මාකට් කරන්න දෙපො නෙමෙයි කියන්නේ. මොකද නැත්තම් ඔය විශේෂයෙන්ම පොතේ නම අවබෝධ කරගත්තේ නැති ලොකු පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ මේක එක්තරා විදිහක මේ සංයමයෙන් කියවන්න ඕන පොඩි අභ්‍යාසයකුත් තියෙන්න ඕන. පළවෙනි පරිච්ඡේදයේ මග ඇරුණොත් පොතේ නම මොකද්ද කියන එක පැහැදිලි නැති වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ලිංගිකත්වය පිළිබඳ එන සිද්ධි තියෙනවනේ පොත ඇතුලේ. ඒවත් මම හැමතිස්සෙම මේ ලියන්න උත්සාහ කරේ හාස්‍යෝත්පාදක විදියට. ඒ කියන්නේ ඒක ඇයි කියන්නේ මම දන්න ගොඩක් කට්ටියට ඒක හාස්‍යෝත්පාදක වැඩක් නෙමෙයි. හැබැයි මේ ඒකම සමහර චිත්‍රපටවල දැකලා තියෙනවා. ඒ කියන්නේ ඒ සෙක්ස් සීන්ස් කියන ඒවා ඒගොල්ලෝ ෂූට් කරන්නේ බොහොම මේ හාස්‍යජනක විදියට. එතකොට දැන් අපි ඒක මාර සංස්කෘතික ගැටලුවක් කියලා ගන්න කැලලක් නේ. ඒ කැලල බොහොම හාස්‍යයෙන් ඉදිරිපත් කරාම මේ කොයි වගේ දෙයක කියන එක. මොකද හැමතිස්සෙම මේ දැන් තියෙන ආශාවන් සහ ඒවට එන ප්‍රතිරෝධයත් එක්ක ඇත්තටම හාස්‍යයක් තියෙනවා ඒක ඇතුලේ.
ඒ හාස්‍ය කැල අපි අමතක කරන එක වැඩේ තියෙන්නේ. අපි කියන්නේ අපිම අපේ තියෙන ආශාවන් මුදුන්පත් කරන්න ගියාම අපිම හාස්‍යයට ලක් වෙන වෙලාවකට මොකද අපි විතරනේ එතන ඉන්නේ අපි දකින්නේ නැහැ ඒක. මොකද ඉල්ලීම් සහ ප්‍රතික්ෂේප වීම ආයි ප්‍රතික්ෂේප වීම සහ ඉල්ලීම් ওই දෙක අතර මේ පිටින්දම් බලන කෙනෙකුට තියෙනවා ඒකේ අමුතු හාස්‍යයක්. හැබැයි අර ඒ හාස්‍ය නැවත ඉදිරියට පෙන්වන්න කෙනෙක් නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මම මේකේ හැමතැනකම උත්සාහ කරේ එන හැම එක්වීමක්ම ඒ එක්වීම ඇතුළේ තියෙන හාස්‍යත් එක්ක කියන. එතකොට ඒක මේ මට ඒක ලියන්න කියන්නේ උමනා වැඩි වෙන්න හේතුවක් වෙච්ච කාරණයක් ඒක. ගොඩක් වෙලාවට ඔබ දැන් ඔය මේ කාරණාව ලින්කත්වයේ කියන කාරණාව පිළිබඳව යම් අවස්ථාවලදී විශේෂයෙන්ම ලෝකයේ සෙසු රටවල් ඒක හාස්‍යයක් විදිහට පෙන්වද්දී අපි ඒක කිතියක් විදිහට දකිනවා. මම දැන් ඒකම නිසා වෙන්නේ නැති අපි ගොඩක් තැන්වලදී හංගලා මේක කතා කරන නිසාම ඔය පහුගිය දවස්වල ඔය ඇතිවිච්ච යම් සිද්ධි වලටත් මුල එතන වෙන්නේ නැති. ඔව් අපි මේක නම් ඒක මේ සාහිත්‍යයෙන්ුත් අපිට ගිය බොහොම බැරෑරුම් ප්‍රශ්නයක්. හැබැයි අපි දැන් අපි අවුරුදු තව 100 ගාන පස්සට පසුපසට ගියාම තියෙන ඉතිහාසය සහ ලේඛන අරගෙන බලපුවම අපි මේ තරම් දැඩි රාමුවකින් කොටු වෙච්ච ලිංගිකත්වයට තිබිච්ච සමාජයක් කියලා හිතන්න බෑ. මීටදී බොහොම නිදහස තිබිච්ච තැනක් කියලා හිතෙනවා. ඉතින් ඒ වලට අපි දැන් අපිට එපා කියලා අපි දැන් එක පැත්තකින් බටහිර දැනුම සහ දේවල් ප්‍රතික්ෂේප කරන අතරේ අපි මේ ලිංගිකත්වය පිළිබඳ බොහොම දැඩිව එල්බගෙන ඉන්නේ වික්ටෝරියානු සම්ප්‍රදායය. දැන් මේ වික්ටෝරියා රජෙන් හිටියත් නියම පිළිගන්නේ නැතුව යනවා. හැබැයි අපි ඉන්නේ එතන. ඉතින් එතන ඉඳගෙන මේක පුරෝගතනය කරන්න ගියාම අර්ථ දක්වන්න ගියාම හරි ගැටලුවක්. දැන් අපි අනිත් ඔක්කොම ටික එපා කියලා ඒගොල්ලොන්ගේ මේ ඒ සભ્યත්වයේ කැලේ තියාගෙන යනවා. මොකද ඒකත් එක්තරා දිගට ආපහු පොඩි අන්තවාදී දර්ශනයක් අපිට තියෙනවා ලිංගිකත්වය සම්බන්ධයෙන්. දැන් අපිට ওই කාරණාවත් එක පුළුල් විධාරණය කරගන්න අපි ඉස්සරහදී මේ උත්සාහ කරමු. අපි අද තීහාතා පිළිබඳව මේ කතා කරමින් ඉන්නේ සුරද්දිමෙල් සමග. මම හිතන්නේ මේ කෘතියේ අන්තර්ගතය පිළිබඳව අපි තවදුරටත් කතා කළ යුතු වෙනවා. මේ මොහොතෙන් අනතුරු අපි මේ අවස්ථාවට එළඹෙමු. අද ශනිදා කරලේ තීහාතා සමග සුරද්දිමෙල්. ශාන්ත වූ ප්‍රසන්න රැයක සිල් මුදන්න මාදවි පුණ්‍යවන්ත පරම පෙම්වති පුණ්‍යවන්ත පෙම්වති ප්‍රේමවන්ත ජන්මයේ ශාන්ත වූ ප්‍රසන්න රැයක සිල් මුදන්න මාදවි පුණ්‍යවන්ත පරම පෙම්වති සැරේ හඳුනගත් දේවතාවියේ අසන්තෝෂ හිතක මහිම මැවුමෙනෙවියේ පුණ්‍යවන්තියේ පුණ්‍යවන්ත පෙම්වති ප්‍රේමවන්ත ජන්මයේ ශාන්ත වූ ප්‍රසන්න රැයක සිල් මුදන්න මාදවි පුණ්‍යවන්ත පරම පෙම්වති සඳවා
ප්‍රසන්න රැයක සිල් මුදන්න මාදවි පුණ්‍යවන්ත පරම පෙම්වති පුණ්‍යවන්ත පෙම්වති ප්‍රේමවන්ත ජන්මයේ ශාන්ත වූ ප්‍රසන්න රැයක සිල් මුදන්න මාදවි පුණ්‍යවන්ත පරම පෙම්වති පුණ්‍යවන්ත පරම පෙම්වති පුණ්‍යවන්ත පරම පෙම්වති ජාතික FM නාලිකාව City FM 89.6 89.8 දිවයින පුරා ශනිදා කරලිය අද අපි සුරද්දිමෙල් සමග මේ තීහාතා කෘතිය පිළිබඳව සහ ඒ ඇසුරේ කියවෙන බොහෝ දේවල් පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. මම හිතන්නේ එකක් මේ නම හැදිච්ච විදිය පිළිබඳවත් අපිට කෘතියේ මුල් භාගය කියවෙනකොට තමයි යම් අදහසක් ගන්න. මම ඒක තමයි ඊට පෙර අවස්ථාවේදී සඳහන් කළේ මේ කෘතියේ උපුටා ගැනීම. ඒ වගේම තමයි මේ මම හිතන්නේ සංජය පසෙන විරත්න මේ කෘතියේ මේ කවරය නිර්මාණය කරේ තියෙන්නේ ටොපිකොලයක්. මේ ටොපිකොලේ ඇයි යෙදුවේ කියන එකත් මේ නැට්ටුකාරියක් විදිහට සකසපු මේ ටොපිකොලයක් තමයි තියෙන්නේ. දැක්කම එකපාර හිතාගන්නවර ඇයි මේක යෙදුවේ කියලා. හැබැයි එහෙම යොදන්න හේතුව මොකක්ද කියන එකත් කෘතියේ මැදකට යද්දී තමයි අපිට අහුවෙන්නේ. ඔව් දැන් සංජය විශේෂයෙන්ම පොතේ කවර් කරන්නේ කවුද කියන එක මොකද මට පොත් කවර් එකේ පොත් වලට වැඩි උනන්දුවක් තියෙනවා. මේ පොත් කවර් දැකලා තමයි විශේෂයෙන්ම පොතකට කැමැත්ත හිතෙන්නේ. මට කොහොමද විෂුවල් ප්‍රසන්ටේෂන් එක ගැන හරි උනන්දුයි. ඉතින් පොත් කවර් කරන්නේ කවුද කියන එක ගැන මට විශාල මේකක් තිබුණා. ඉතින් සංජය තෝරගත්තේ සංජය විචාම දක්ෂ නිර්මාණ ශිල්පියෙක්ින්ද අනිත් එක මේ සංජයත් මේ කතාව ඇතුළේ එක්තරා විදිහකට ගැවසිච්ච චරිතයක්. මොකද සංජයයි අපි ඔක්කොම ඔය කියන කාලේ සොයිසපුරේ හිටියේ. අපි ඔක්කොම එකට යාළුවෝ. ඉතින් පස්සේ එක එක ශේෂ්ත්‍ර වලට ගිහිල්ලා ඒ ශේෂ්ත්‍ර වල ප්‍රවීණය වුණා. ඒ වගේම සංජය දැන් විශිෂ්ට පොත් කවර නිර්මාණ ශිල්පියෙක්. ඉතින් මම සංජයට මුලින්ම පොත ගෙනihin දුන්නා. මේක දැන් කවරයක් කරන්න ඕන කියලා. මේ ඉතින් කියවලා මියා බොහොම ඒකට කැමති වුණා. මේක මේ අපේ කතාවනේ කියලා. ඊට පස්සේ අපි අපේ ගෙදරදී දවසක් මුණ ගැහෙනවා මේ දැන් එතනින් එහාට කවරේ නිර්මාණය කරන අදහසක් කොහොමද උත්පාදනය කරගන්නේ කියන එක. එතකොට දැන් සංජය කතාව කියවලා ඉවරයි. එයාගේ තිබුණ එක අදහසක් තමයි මේක පරණ දෙයක් ගන්න ඕන කියලා මේකට දැන්. ඔය මේ කතාවට සම්බන්ධ මොකක් හරි දෙයක් නැද්ද අතීතෙන් ඇදලා ගන්න කියලා. එතකොට මේ මට කොහොමත් මුල ඉඳන් ඌමනාවක් තිබුණා ඔය ටොපිකොලේ කවරේට දාගන්න. හැබැයි ඉතින් සංජය නිර්මාණ ශිල්පියා හින්දා මම කියන්නේ නෑ කොහෙලවකත් මට මේ ටොපිකොලයක් තියෙන දාන්න ඕනේ කියලා. හැබැයි එයාම ඇහුවා මේ නැද්ද ඒ කාලේ බස් ටිකට් එකක්වත් අඩු ගානේ 1990 ගණන් 2000 කාලේ බස් ටිකට් එකක්වත් කියලා නෑ. ඔය ටොපිකොල නැද්ද ඒ කාලේ ටොපිකොල වලින් හાર્ට් හදනව නේද කියලා. මම කොහේ හાર્ට් එකක් නන්නේ මේ හදපු නට්ටුවෙක් ඉන්නවා කියලා මම ටොපිකොලේ ගෙනත් දුන්නා. අතන ටොපිකොලේ අවුරුදු 25 30ක් විතර පරණයි. එතකොට සංජය කුමාර මේක තමයි කවර කියන්නේ කියලා. එතකොට එයා ඒ වෙලාවෙම අපි කතා බහ කරගෙන හිටපු වෙලාවෙම පෑනක් අරගෙන ඔය 37 කියන අකුරු ටික ඇඳ. එතකොට ඔය ටොපිකොලේ 37යි අකුරුයි නිර්මාණය වුණේ එහෙමයි. ඊට පස්සේ අපිට ඔය ටොපිකොලේක ස්වරූපයම ගන්න ඔකට අමුතු දිස්නයක් තියෙන ප්‍රින්ට් එකක් දෙන්න උවමනා වුණා. ඉතින් ඒක ටිකක් මිලාදික වැඩක් කියලා අපේ ප්‍රකාශකයා කිව්වට ඔහු කැමති වුණා ඒක කරලා දෙන්න. ඉතින් ඒක අපි වෙනම විනෝදයක් ලැබුවා මේ කවරේ මේ විදියට ඒම සම්බන්ධයෙන්. මට දැන් ඔබ කියනකොට අහන්න හිතුනේ. ඔය කතාවේ කියවෙන ටොපිකොලේද ඔබ ළඟ තිබ්බේ? ඔව්. ඒ කියන්නේ ඒකින් තේරෙනවා මේ කතාව අපිට කොයිතරම් සම්බන්ධයක් තියෙනවද කියලා. මේ එතකොට මේ කතාවේ ටොපිකොලේ තාම තියෙනවා. ඉතින් ඒ වගේ පොතේත් කියනවා වගේ මේ ආදරේ දිරුවල ටොපිකොලේ දිරන්නේ නැහනේ. ඒ හින්දා ටොපිකොලේ තියෙනවා. ආදරේ දිරුවද? ආදරේ පොතේ හරියට දිරලා.
අර පිදුමයට තියලා තින්නේ. ඔව් පිදුමත් ඇයට කියලා තින්නේ පොතේ ඉන්න කෙනාටම තමයි. හරි. ඒ කෙටි ප්‍රශ්න වලින් අනතුරු ආපහු එන්නේ මේක එක්තරා විදිහක සුරත් මේ යම් මනෝ විශ්ලේෂණයකුත් මේ ඇතුලේ තියෙනවායි කියලා පොත කියවගෙන යද්දී යම් හිතන කියන්නේ ප්‍රේමයත් එක්ක ඒකේ අහිමිවීම සහ අය වෙනත් කෙනෙකුට ලංවීම නිසා කෙනෙක්ට මේ ඇතිවන එක පැත්තකින් අහිමිවීමේ දුක උද්දච්චකම තමන් ළඟට ආපහු පෙම්වතිය ගෙන්නා ගැනීම සහ යන්න අතහැරීම අන්තිමට ඇවිල්ලා මේ නතර කරනවා මේ ඔහුට වෙනත් පෙම්වතියක් සමග තමයි අන්තිමට කාලය ගෙවන්නේ. හැබැයි මේ පෙම්වතිය හැරලා ගියාට පස්සේ කලින් හිට පෙම්වතාගෙන පෙම්වතිය ඇවිල්ලා කියන ඔහුට අරයා හිටියනම් කොච්චර හොඳද ජීවිතේ වාගේ ලස්සන වෙනවා පිළිවෙලක් වෙනවා කියලා. මේ දේවලුත් එක්ක මට හිතෙන්නේ ඔබ යම් මනෝ විශ්ලේෂණයකුත් මේ ඇතුලේ ගේන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඔව් ඒක මේ ටෙක්නිකල් විදිහට හන් තාක්ෂණික විදිහට කරපු උත්සාහයක්ම නෙමෙයි. දැන් ෆ්‍රොයිඩ් ගැන අපිට පොඩි කාලේ ඉඳන් ලොකු උනන්දුවක් තිබුණා. අපි නිකන් ජීවිතේ හොයන්න උත්සාහ කරපු එක පාරක් තමයි ෆ්‍රොයිඩ් කියන්නේ. හැබැයි ඒක තාක්ෂණික විදිහට මේක ඇතුලේ යොදාගත්ත නෙමෙයි. ඒනට හැමදාම ඒ කියවීම හින්දා මේ මිනිස්සුන්ගේ ඔළුව වැඩ කරන්නේ කොහොමද කියන එක නිකන් මගේ එදිනෙදා ජීවිතේ මං අනවශ්‍ය වෙලාවක් වැය කරපු වැඩක්. කවුරු හරි දෙයක් මොන හරි කිව්වම කරාම ඒකෙන් ඇති මට වැඩකුත් නැහැ. ඒකට මට ප්‍රතික්‍රියා දක්වන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කෙනාගේ ඔළුව වැඩ කරේ මොකද්ද? මෙයා ඒ කියන්නේ කිව්ව දේ අපි ගොඩක් අර කිව්ව දේ නෙමෙයිනේ ඔළුව ඇතුලේ තියෙන්නේ. හිතුවේ මොකද්ද කියලා කල්පනා කරන එක. ඉතින් අර මේක සාමාන්‍ය ආදර කතාවකට වඩා වෙනස් වෙන එක ලක්ෂණයක් තමයි ඔය කියන එක. මොකද හේතුව මේ ආදර කතාවක මිනිස්සු හිතන දේ වලට වැඩිය කතා කරන දේ තමයි වැදගත්කමක් ගන්න. ඒක කතා කරන දේෙන් චරිත මනිනවා. හැබැයි කතා කරන දේ නෙමෙයි අතර මිනිස්සු හිතන්නේ ගොඩක් වෙලාවට. එතකොට චරිතයක් කතා කරන දේ එයාගේ ඔළුව කතා කරන දේ දෙකක්. එතකොට ඔළුවෙන් මොකද්ද හිතුවේ කියන එක හැමදෙස්සෙම මේ මම හොයන්න උත්සාහ කරන මොකද මට සාමාන්‍ය මිනිස්සු ගැන තියෙන මේ කුතුහලයෙන් හින්දා. එතකොට මේ චරිත විශේෂයෙන්ම ගීත්ගේ චරිත අපි දැන් ගීත්ගේ චරිතය මූලික කරගෙන නෙමෙයි ලියලා තියෙන්නේ. ඒ චරිතය ඇතුලේ ඔහුගේ ඔළුව විනිවිදින්න උත්සාහ කරේ නැත්නම් ගීත් කියන්නේ බොහොම පැතලි චරිතයක් වෙනවා. ඒ කියන්නේ දැනටත් ගීත් සම්බන්ධ උදාහරණයක් විදිහට ගත්තම බොහොම සංස්කෘතික පරිසරයක කියන්නේ බොහොම අපේ සාම්ප්‍රදායික සංස්කෘතික පරිසරයක ජීවත් වෙන කාන්තාව මට කියලා දෙන මේ පොත ඒක රට්ටියට අල්ලන්නෙම නැහැ. මම මේකට අපිට මේක අප්පිරියයි. මොකද හේතුව ඒගොල්ලන්ට ගීත්ගේ චරිතය අප්පිරියයි. ඒක මේ සාහිත්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. මේක තියෙන්නේ මේක සංස්කෘතික ප්‍රශ්නයක්. එයාගේ මනෝ විශ්ලේෂණය ඒගොල්ලෝ දැකපු විදිහ ඒගොල්ලෝ කැමති නැහැ පිරිමියෙක් එහෙම වෙනවට. හැබැයි වැඩේ තියෙන්නේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ පිරිමි එහෙම නැහැ කියලා. ඒ පිරිමි හෝ කවුරු හෝ එහෙම විය යුතු නැහැ. ඔව් එහෙම විය යුතු නැහැ කියලා. හැබැයි එහෙම චරිත ඉන්නව සමහරට තමත් එක්ක තමන් එක ගෙදර එක ඇඳේ නිදා ගන්න කෙනත් ඔය වගේම වෙන්න පුළුවන් කියන බය ඒගොල්ලන්ට තියෙනවා. දැන් මට කියපු කෙනෙක් කියන්නේ මගේ මිනිස්සු එහෙම වුණා නම් මම හොඳ වැඩක් කරන්නේ. හැබැයි එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ඒක අපි ඔළුව ඇතුළේ දන්නේ නැහනේ. ගොඩක් කට්ටිය ඔළුව ඇතුළේ හොයන්න උත්සාහ කරන්නේ. ඉතින් අර මේ කතාවේ ගැඹුර තියෙන්නේ යම් ප්‍රමාණයකට එයාගේ ගීත්ගේ ඔළුව ඇතුළට රිංගන්න ගත්ත උත්සාහය. විශේෂයෙන්ම එයා කොයිතරම් එයා කරන වැඩ වලට පශ්චාත්තාප වෙනවද? එහෙම නැත්නම් එයාට කොයිතරම් හොඳ කෙනෙක් වෙන්න ඕනද? ඒකට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දේවල් වෙනවද? ඒ જાතිය දේවල් දකින්න පුළුවන් වෙන්නේ ඔළුව ඇතුළට ගියොත් විතරයි. තියාම එක තැනක කියනවා මගේ මේ තරම් ලස්සන හිතක් මට තියාගෙන මේ තරම් කැත මූණක් ආවේයි කියලා. ඒක ඒ වගේම තමයි මිනිහා කරන වැඩත්. කරන වැඩවල සමහරට හිතන්නේ එකක් කරන්නේ තව එකක්. ඒක මම උත්සාහ කරපු දේ තමයි මේ චරිතය ඇතුළෙන් චරිතය එළියට ගේන්නේ ඒක ඔළුව වැඩ කරන්නේ කොහොමද කියන එක. ඒක මම හිතන්නේ මොන වැඩක් කරත් මම කැමති දෘෂ්ටිවාදයක් මිනිස්සු එළියට ගන්න. විශේෂයෙන්ම අපි ගත්තොත් දැන් අපිට මුල්ම කියපු ඔය අපරාධය දඬුවමේ දොස්තොයස්කි. එතකොට මේ රස්කොල්නිකෝව් කියන චරිතේ තමයි මම මුලින්ම ඔය ලක්ෂණය දැක්කේ. ඒ කියන්නේ රස්කොල්නිකෝව් යා කරන දේ ගැන මාර හිතින් පාපොච්චාරණයක් කරනවා. එයා මෙහෙම හිතුවේ අයි මෙහෙම උනේ කියලා. එතන ඉඳන් කැමති වෙච්ච කැමතිවිල්ල මේ මට මගේ චරිතය ඇතුළත් කරන්න ඕනව තිබ්බා. ඒකේ ප්‍රතිඵලය තමයි මම හිතන්නේ ඔබ කියන මනෝ විශ්ලේෂණය ගීති චරිතය තුළ තියෙනවා. මම හිතන්නේ ඒක අපි අපරාධය සහ දඬුවමේ අපි ඒ දකින්න චරිතේ ටිකක් සංකීර්ණව විධාරණය කරලා තියෙනවා. ඒ කාරණාව. හැබැයි ඔබ මේක හරි සරලව කරනවනේ. මම
මම දන්නේ මගේ මට්ටමේ මම එහෙම හිතනවාද කියලා. මොකද ගොඩක් දෙනෙක්ට මේ කියන කාරණා ටික තේරෙනවා. ඔළුවට ගන්නවා. ඒකට එකඟ වීම හෝ විරුද්ධ වීම තීරණය වෙන්නේ තේ කියන කාරණා තේරුම් යන නිසානේ. මේ මං හිතනවා ඔබ මේ කියන මනෝ විශ්ලේෂණය මේක ඇතුලේ හරි සරලව කරන්න උත්සාහ කළා තිබෙනවා කියලා. ඔව් මෙහෙම දැන් දොස්තොයස්කී එකේ ඇතුලේ කරන්න ඔහු කරලා මිනිමරුවක්. එතකොට ඒ ඉන්නේ සයිබේරියාවට කියලා. දැන් ඒක ඇතුලේ දැනෙන දේවල් අපිට තව ටිකක් ආකස්මිකයි. හරි අපි අනික රුසියානු භාෂාවෙන් ලියපෑක ඉංග්‍රීසියට ඇවිල්ලා ඉංග්‍රීසියෙන් අපි සිංහලෙන් කියවලා කතන්දර ගොඩක්. මේක මේ අපිනේ. සහ මේ අපි කාටත් බොහොම සරලව පැහැදිලිව තේරෙන ආදරය කියන කතන්දරයක් ඇතුලේ විශේෂයෙන්ම මිනිස්සුන්ගේ ඒ කියන්නේ හැම කෙනාටම සාපේක්ෂ වශයෙන් අත්දකපු දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. ඒතර හැමෝම මේ ඉම පහු කරලා තියෙනවා. ගත්තම. එතකොට මේක ඒතර හැමෝම මිනිමරලා නැහැනේ. හැබැයි හැමෝම ආදරය කරලා තියෙන එක්ක දිනලා තියෙන පෙරදිලා තියෙන නැතුව දිනුම් පෙරදුන කියන වචන හරියද මන් දන්නේ. කොහොම හරි ඒක ඇතුලේ ජීවත් වෙලා තියෙනවා. ඒතර ඒක ඇතුලේ ජීවත් වෙච්ච උන්ට මේ චරිත මොන ගැහිලා තියෙනවා. එතකොට මේ ඒ චරිත මොන ගැහුණට පස්සේ හැමෝන්ටම බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් තමයි මේකේ එන සිද්ධි සම්බන්ධයෙන් තමන්ගේ ජීවිතේ සිද්ධි සමානුපාත කරගන්න එක. එතකොට මේ ඔබ කියන එක හරි. එතකොට මේ කියලා තියෙන මනෝ විශ්ලේෂණය අපි දැනටත් දන්නවා ඇත්තටම. මේක නොදන්න දෙයක් නෙමෙයි. අපිත් කවුරුත් දන්නවා. මොකද තමන්ගේ ඔළුව වැඩ කරන හැටි දන්නවනේ තමන් අඩු ගන්න. ඉතින් එතකොට මේක අපි එක්ස්පීරියන්ස් කරලා තියෙන දැනටමත් අපි අත්විඳලා තියෙනවා. ඉතින් අපි අත්විඳපු ටික මම වචන කරපු විතරයි කරේ. ඒකේ විශේෂය තියෙන අනිත් කට්ටියට වචන කරන්නේ නැතුව හිටියේ. එච්චරයි දැන් මේ වචන කරන විදිහේ දැන් නිකම්ම මේක අමුවෙම කියලා දානවට වැඩිය මේක තුලේ අර මම හිතන්නේ අර ප්‍රස්තාවනාව හරියටම හරි අර පොළඹවන සුළු කෙනෙක්ව මේක කියන්නේ මොකක්ද කියන එක ගැන ආපහුතරයක් හොයාගෙන යන්න පුළුවන් විදිහට ඔබ ටිකක් අපිව එහෙම රවුම් ගස්සන විදිහට තමයි මේක මේ ලියලා තියෙන්නේ. ඕකේ දෙකක් තියෙනවා. හැබැයි දැන් ඕකේ සරදාර ඔබ අනුෂ්ක ඉස්සෙල්ලා කිව්වා වගේ මේක මේ කාට හරි බොහොම සරලම ප්‍රකාශයක් කියලා අර නිකන් ඉන්නත් පුළුවන්. මේක අර සාමාන්‍ය ක්‍රමාරච්චි කිව්වා වගේ එතනින් එහාට අර්ථ හොයන පිරිසකුත් ඉන්න පුළුවන්. එහෙම අර්ථ හොයන්න පුළුවන් කමකුත් තියෙනවා. හැබැයි අපි එක පාඨකයා නේ අලුත් ලේඛකයා. දැන් උදාහරණයක් විදිහට ওই පොත මුද්‍රණය වෙන අවුරුදු දෙකක් ගිහිල්ලා මම ඔක කියවලා නැහැ මුද්‍රණය වුණාට පස්සේ. මේ මොකද මේ මුද්‍රණය වෙන්න කාලේ කියවපු ටික ඇති කියලා මට හිතුණා. අනික මුද්‍රණය වුණාට පස්සේ මට කියවන්න නෙමෙයි ඔක් ගහලා තියෙන්නේ. දැන් කියවන පාඨකයා තමන් කතරු වෙලා කියව ගන්න තමන්ට ඕන විදියට. එක එක අය එතකොට එක එක මට්ටමින් කියවනවා. දැන් උදාහරණයක් විදිහට මේ ඔය පොතේ නම මොකක්ද කියන එක අවබෝධ කරගන්න නැතුව ਵਿਚාර පළ වෙච්ච ඒවාත් ගොඩක් තියෙනවා. අපි ටිකක් ඒ ගැන පුළුල්ල අද සුරද්දි මෙල් සමග තීහාතය ගැනයි මේ කතා කරමින් ඉන්නේ. ශනිදා කරලිය. උදේ 9:06 අද සුරද්දිමෙල් සමග අපි මේ තීහාතා කෘතිය පිළිබඳව කතා කරමින් ඉන්නේ. මම හිතන්නේ පහුගිය පැයේදී මම හිතුවේ කෘතියෙන් අනතුරු ඉන්න ඔබට යන්න ඕන කියලා. හැබැයි මේ ඔබ කියන කාරණාත් එක්ක සුරත් මේ කෘතියෙන් එහෙම ඉවතට එකපාරටම යන්නත් බෑ. මොකද ඒ ඔස්සේ සාකච්ඡා කරන කාරණාවන් පිළිබඳව අපි අර මනෝ විශ්ලේෂණයක් ගැන කතා කරමින් හිටපු නිසා සහ මේ යම් විදිහකින් ඔබේ ලිවිල්ල ඔබ ලියන ආකාරය ඔස්සේ යම් අර කතා නොකරන පැතිකඩයන් කතා කරන්නට කතා බහට ලක් කරන්න. එහෙම නැත්නම් සමහර ලාවට ඔබ කිව්වා වගේ මේකට ලැබෙන ප්‍රතිචාරත් එක්ක තමන්ට තමන්ව අඳුරගන්න. තමන්ට තමන්ව ප්‍රශ්න කරන්න. තමන්ට තමන්ව හොයන් යන්න. සමහර ලාවට වෙන කෙනෙක් කරාම දෙයක් වැරදි කියලා දකින දේ තමන් කරාම ඒක කොහොමද තමන්ගේ හිතින් මේක සාධාරණීකරණය කරගන්නේ කියන කාරණාව පිළිබඳව හිතන්න මේ කෘතිය ඔස්සේ එක්තරා විදිහක කවුළු කීපයක් විවෘත කරලා දුන්නා කියලා මම ඔබට යෝජනා කරනවා. නැත්නම් මම ඔබට කියනවා. ඔව් දැන් අනුෂ්ක දැන් මේ කතාව සම්පූර්ණ නැත්තේ කියන්නේ විශේෂයෙන් අපි නිකන් මේ කෘතියෙන් එළියේ තියලා බැලුවත් මේ අපි මිනිස්සු විදිහට ගත්තම අපි කවදාවත් වැරදි කරලා නැහැ නේ. කවුරුත් කවදාවත් වැරදි කරලා නැහැ. තමන්ට සාපේක්ෂව මේ මොකද අපි හැමෝන්ටම මේ තමන් කරන ඕන දෙයක් සාධාරණීකරණය කරගන්න හේතු තියෙනවා. එතකොට ඒක තමයි අපිට සත්‍ය. හැබැයි ඒක තමයි සත්‍ය කියලා පොදු දෙයක් නැත්තේ. මොකද මට මම කරපු දෙයට සාධාරණ හේතු තිබුණා වුණාට ඒකට තව කෙනෙක් සම්බන්ධයි කියලා හිතන්නකෝ. එයාට අසාධාරණයක් වෙනවා කියලා එයා හිතනවා. එයාගේ පැත්තෙන් ඒක සත්‍යයි. එතකොට මට
සත්‍ය වෙන එක එයාට සත්‍ය නෙමෙයි. හැබැයි එයාට සත්‍ය වෙන එක මට සත්‍යත් නෙමෙයි. ඒක මේ හැබැයි ඒක එක ස්ථානයක. තව තැනකට ගියාම අපිට බොහොම පැහැදිලිව තේරෙනවා අපි කරන දේ අනිත් කෙනාට අසාධාරණයක් වෙනවා කියලා. හැබැයි ඒක අපි ඌමනාවේ සාධාරණීකරණය කරන්න ගන්නවා. මොකද මේක කරාට කමක් නැහැ. මේක කරන්න මට වෙන සාධාරණ හේතු තියෙනවා. හැබැයි අරයට අසාධාරණයක් වෙන බවත් අපි දන්නවා. ඒක ඊළඟ ගැටලුව අපි ඒක පිළිගන්න කැමති නැහැ පොදුවේ. පොදුවේ පිළිගන්න කැමති නැතුව අපි ඒකට নানা ප්‍රකාර දේවල් උපයෝගී කරගමින් දමා ගසනවා මේ නෑ වැරද්ද අනිත් කෙනාගේ කියලා අපි සමහරලාට මේ අපේ වැරද්ද අපි කෙනෙක් ගා වැරද්ද තියෙදි අනේ වැරද්ද අනිත් කෙනාගේ අතේ කියලා ඔප්පු කරනවා. ඒක එහෙම ඔප්පු කරන්න මේ සමහර වෙලාවට අපේ තර්ක ඥානය උපකාරී වෙනවා. වෙලාවකට බුද්ධි මට්ටම උපකාරී වෙනවා. වෙලාවකට අපි ඉන්න සමාජ තත්ත්වය උපකාරී වෙනවා. ඒ වගේම අනිත් කෙනාගේ ඔය මොන හරි දේවල් වල තියෙන දුර්වලකමුත් හේතු වෙනවා. එතකොට විශේෂයෙන්ම දැන් අපි දැන් පොතට සම්බන්ධව අනුෂ්කාන ප්‍රශ්නයේදී මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය කියන එකනේ. දැන් මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය කියන එක තාමත් හරිම ගතානුගතික ක්‍රමවේදයකට නෙමෙයි යන්නේ. ඉතින් එතකොට මේ අපි දැන් කතා කරන නූතන පරපුරේ ආදරයේ ගීත් දිව්‍යගේ කියන එක ඇතුළෙත් මහා දරුණුවට තියෙන පිරිමි කෙනා තමයි ආධිපත්‍ය පතුරවන්නේ. මේ බොහොම තරුණ ආදරයකට. මේක අවුරුදු 14න් 15න් 12න් 13න් පටන් ගන්න ඉඳන් අවුරුදු 60 යනකම් යන ආදරෙත් මේ ඒ ආධිපත්‍ය සසරවන්න ඔහුට ඉඩ ලැබිලා තියෙනවා සංස්කෘතිකව. එතකොට ඒක මේ ඒ ආධිපත්‍ය එක්තරා ආකාරයකට අභියෝග නොකර ඉන්න ස්ත්‍රී චරිතය බාර ගන්නවා. ඒ අභියෝග නොකර ස්ත්‍රී චරිතය බාර ගන්න එකෙන් පුරුෂ චරිතයට අවස්ථාව හම්බ වෙනවා. ඒ තමන් කරන දේ හරි කියලා ඔප්පු කරනවා. එතකොට ඔහු මොන දේ කරත් ඔහු හරි කියලා ඔප්පු කරනවා. එතකොට ඒ වගේම ඒ අනික් කෙනා කරන දේ වැරදි කියලා ඔප්පු කරනවා. සමහරවිට දෙන්නම එක જાති වැරද්ද කරාම වැරද්ද වෙන්නේ කාන්තා පාර්ශ්වය විතරයි. මොකද හේතුව ඒක සම්බන්ධයෙන් පිරිමි කෙනාට තියෙන බලය. මොකද දැන් උදාහරණයක් ඔය කතාවක් තියෙන්නේ මොකද්ද මේ සාමාන්‍යයෙන් පුළුවන් තරම් එළියට යන එක්කෝ තමයි බල්ලෙක් පිරිසිදු වෙන්නේ මේ අඩුවෙන් යන තරමට තමයි බල්ලා කියන්නේ සතරම මොකද කියන්නේ පිරිසිදු වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ ඒකත් මම හිතන්නේ බල්ලෙක් හදපු කතාවක්. ඒකමනේ අපි මේ අපි මේ ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් ඒක තමයි අපි පොදුවේ කරන දේ. නිකන් බොහොම සරලව කිව්වොත් ඒ බලු උදාහරණය තමයි තියෙන්නේ. ඉතින් එතකොට අපි හැම කරන දෙයක්ම අපි සාධාරණය කරන විශේෂයෙන් මේ පිරිමි ගැන කාන්තා පුරුෂ සම්බන්ධතාවය ඇතුළේ පිරිමින්ට තියෙන සමාජ සංස්කෘතික බලය විසින් ඕන දෙයක් කරන්න පුළුවන් මට්ටමකට අවිලා තියෙනවා. ඕන දෙයක් කරන්න පුළුවන් මට්ටම කියන එක දැන් අපි සමහරට කිසි අපේ ඒකට බලපාන සංස්කෘතික රාමු ආගම් වලින් දරකින්ද මේකෙන් හැම එකෙම ඇවිල්ලා තියෙනවා. සමහර තැන්වල කියන්නේ මේ කාන්තාවට වැඩි හරි දෙන්නේ නැතිව දෙකක් ගහන්න පුළුවන් කියලා. එහෙම කොහොමද වැඩි හරි දෙන්නේ නැති දෙකක් ගහන්න කවුද තීරණය කරන්නේ? මේ ඉතින් ඒ කියන සංදර්භය තමයි මේ පොතේ තියෙන්නේ. ඒක ඇතුළේ නැත්නම් විශේෂයෙන්ම දැන් ඩොමෙස්ටික් වයලන්ස් කියන එක අපේ සංස්කෘතිය ඇතුළේ මහදරුණුවට තියෙනවා. ඒක එක උගත් මට්ටම් වලදී වෙනස් වෙනවා තමයි. අපි මම පුද්ගලිකව දන්නේ මහා ඉතාම උගත් මිනිස්සුන්ගේ පවුල් ඇතුළෙත් ඒක තියෙනවා. ඉතින් ওই කියන හැබැයි ඒක මෙහෙමයි. ඕක දැන් අපි අපේ තියනවා කියලා කතා කරන අතරේ ඕක මේ හරියම දිනුන කියලා හිතන ඇමරිකාවෙත් තියෙනවා. ඔය ලෝක ප්‍රකට චරිත නඩු වලින් එළියට එනවා මේ ඔය ගැටලුවත් එක්කම. ඉතින් එතකොට මේ මෑතකදීත් නළුවෙක් නිලියෙක්ගේ චරිතයක් එළියට ආවා මේ ඔය ඉතින් ඩොමෙස්ටික් වයලන්ස් ප්‍රශ්නයක් එක්ක. ඉතින් එතකොට මේක මෙහි විතරක් පොදු එකක් නෙමෙයි. හැබැයි අපේ සංස්කෘතිය ඇතුළේ ඒක හරි දරුණුයි. මොකද ඒක එළියට එන්නේ නැහැ. එතකොට මේ කෙනෙක්ට ඒක මතින් එළියට යන්නත් බෑ. දැන් ඊයේ පෙරේද තව ප්‍රවෘත්තියක් මම දැක්කා කෙනෙක් ලින්දකට මල්ලා දිවිනසා ගන්න කියලා තියෙන හේතුව තමයි ආපහු ඩොමෙස්ටික් වයලන්ස්. ඉතින් ඒක මේ දැන් ආදරය ඇතුළේ අපි කතා නොකරන ඩොමෙස්ටික් වයලන්ස් එකක් තියෙනවා. දෙන්නගේ ඇතුලේ තියෙන ඒ පුරුෂාධිපත්‍යයත් එක්ක එන වයලන්ස් එක මෙහෙනම් ඇබ්සෝබ් කරගන්න එක කාන්තාවන්ට උරුම වෙච්ච දේ වගේ එකක් තියෙනවා. කියන්නේ අපි කිව්වොත් පිරිමියා විසින් කාන්තාව තමයි සීමා කරන්නේ. කාන්තාව විසින් පිරිමියා සීමා කරනවට වැඩිය පිරිමියා විසින් කාන්තාව සීමා කරන ආදරයදී. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ආදරය කියන්නේ දැන් අපි මේක පුරුෂ මූලික සමාජයන්නේ. දැන් ඒක කවුරුත් පිළිගන්නවා. දැන් ඒක තමයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් පෙම්වතිය වෙච්ච වෙලාවෙ දැන් පිළිගන්නවා මේක පුරුෂ මූලික සමාජයක් මම මෙයාට උඩින් යන්නේ නැහැ කියලා වගේ. දැන් ඒක වෙනස් වෙන
පැති තියෙනවා වෙලාවල් තියෙනවා මම මේ කියන්නේ පොදු රාමුව ඇතුළේ තාමත් අපි එහෙමයි. ඉතින් එතකොට ඒක කරන්නේ අනිත් කෙනා උපරිමයකින් ප්‍රයෝජනය ගන්නවා. එතකොට තමන්ට අයිතිය තියෙනවා දැන් උදාහරණයක් විදියට දැන් සමහර කට්ටිය තාම කැමති නැහැ නිකන් කාන්තාව කලිසම් අදිනට අන්න ඒ රේන්ජ් එකකින් දැන් යන්නේ නිකන් මේ ලොකු ගැඹුරට කතා කරන දේවල් උත් නෙමෙයි. එතකොට මේ පුරුෂ පක්ෂය තමන් කරන ක්‍රියාවලියන් හැමතිස්සෙම සාධාරණීකරණය කරන ගැනීම දැන් මේ නවකතාවට අදාළව කරන්නේ එයා දන්නවා ඒක. එයා සවිඥානිකයි ඒ කියන්නේ. හරි. එයා සවිඥානික වෙලා තමන් කරන දේවල් පාපොච්චාරණය කරනවා. ඒක තමයි මෙතන ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ එයා ඩොමිනේට් කරන්නේ නැහැ කියලා. ඔහු කාන්තාව කෙරෙහි සියලු බල ආධිපත්‍ය පතුරවන අතරේ ඔහු හිතින් දන්නවා ඒක. ඒකේ අර ඉස්සෙල්ලා අනුෂ්කාහපු මනෝවිශ්ලේෂණීය වැදගත්කම තියෙන මොකද චරිතය ඇතුළේ යා කොයිලකවත් පිළිගන්නේ නැහැ. හැබැයි එයාගේ ඔළුව එළියට දාන හින්දා ලේඛනය ඇතුළෙන් එතකොට චරිතය මොකද්ද ඒ ගැන හිතන්නේ කියන එක එළියට තියෙනවා. ඒක තමයි එතන වෙනස. දැන් මෙතනදී මේ කතාවත් එක්ක බැලුවම සමහරලාට එක අවස්ථාවකදී ගීත් තමන්ගේ නිත්‍ය පෙම්වතිය මග හැරලා වෙන පෙම්වතියන් අසලට යන වෙලාවල් තියෙනවා. එතකොට ගීත් අතහැරලා දිව්‍ය තම වෙන පෙම්වතියන් අසලට යන අවස්ථාවල් තියෙනවා. අන්තිමේදී මම මේ ඇතුළේදී හොයන්නේ තමන්ට ගැළපෙන ප්‍රේමයද ඔබ ඒකද කියන්න උත්සාහ කරේ. එක අතකට මේ දැන් ගීත් හැමතිස්සෙම කල්පනා කරන්නේ ඔහුට හම්බ වෙච්ච පරමාදර්ශී ප්‍රේමය මේක කියලා. හැබැයි ගීත මේ වෙන කාන්තාවන් ගාවට යන හැමතිස්සෙම අරම කිව්වාගේ සාධාරණීකරණය කරන හේතු තියෙනවා. දැන් ඒක දිව්‍ය වෙන කෙනෙක් ගාවට පොඩ්ඩක් හරි එහාට යනවා නම් ඒක වළක්වන්න ඒ වෙනුවෙන් වෙන මරාගෙන මැරෙන මිෂන් එකක් කරන්න එයාට ඒකට සාධාරණ හේතු තියෙනවා. හැබැයි තමන්ට වෙන කාන්තාවක් ගාවට ගිහිල්ලා එන්න මේ ඒක හරි බොහොම මේ ප්‍රශ්නයක් නෑ. ඒක බොහොම සරලව ගන්න කාරණයක්. මේක නිකන් මේක මෙච්චරයි වගේ. ඉතින් ඔබ අහන විදිහට අනුෂ්ක මේ කියන්නේ මේක මේ සැබෑ ආදරේ හොයාගන්න එකද නැත්නම් මේ දෙන්නම සැබෑ ආදරය කියලා තමන් තෝරගත්ත එක නැති කරගන්න එකද කියන එක තමයි මේ කතාවේ තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කරන්නේ සැබෑ ආදරේ හොයාගෙන යන එකනේ ආදර කතාවල තියෙන්නේ. දැන් මේ දෙන්නම මේක පිළිගන්න දේ තමයි සමහරට සැබෑ ආදරේ හම්බුණා කියලා. ඊට පස්සේ ඒ දෙන්න කොහොමද ඒක නැති කරගන්න කියන එක තමයි මෙතන හිතෙන්නේ මට හිතෙන්නේ. හොඳයි. ඒකට මම හිතන්නේ විවිධ අර්ථ අපිට ගන්න පුළුවන් මේ ලේඛකයා අරමුණු කරන දේ. හැබැයි ඔබ කියවලා මේ පාඨකයා හැටියට ඊට වෙන අර්ථකථනයක් ඔබට తీරන්නත් පුළුවන්. අපි සුරද්දි බෙල් එක්ක මේ කතා කරමින් ඉන්නේ. අද තීහාතා කෘතියෙන් ඔබට මේ කතාවේ නැත්නම් මේ මොහොතෙන් ඔබට අපි යන්න බලාපොරොත්තු වෙනවා. ජීවිතේ හොඳම කාර්තුවේ මම ඉන්නේ දැන් දිගම තප්පරේ මල්ලියකම් කර උපදමු ආදරේ ඔබමයි හැඩි කලේ රැඩිකල් පත්තිනී ගොළු මුහුදේ මල බැඳි රසයෙන් නැව් බඳ දිරුවේ නුඹගේ ජපයෙන් වාලුක කතරේ රළු බිම් පත්ලේ දිය හැංගුයේ නුඹගේ බලයෙන් හදවත ගලවලා ගින්නේ යවුරලා එය දැක හිනහුණා රැඩිකල් පත්තිනී අටවක අහසේ සඳවා ගන්නට මේ කුළු එව්වේ නුඹගේ හුස්මෙන් හදවත කළු වී කඩතොළු වෙන්නට මට දුන් එව්වේ නුඹගේ දෙතොලින් පෙවී උන්නු ප්‍රේමේ ධාතුවේ වසකවලම් කලේ රැඩිකල් පත්තිනී මල්ලියකම් කර උපදමු ආදරේ ඔබමයි හැඩි කලේ රැඩිකල් පත්තිනී ශනි
ශනිදා කරලිය. අද සුරද්දිමෙල් සමග අපි මේ ශනිදා කරලියේ කතා බහ කරමින් ඉන්නේ. සුරත් හැබැයි මේ වඩාත්ම ප්‍රකට වුණේ මේ කෘතියත් එක්කනේ තීහාතා කෘතියත් එක්ක තමයි ඔබ වඩාත්ම ප්‍රකට වුණේ. එනමුත් ඔබ මේ වචන වලින් අපේ මනසේ රූප ඇඳට මේ රූප කෙලින්ම අපේ හදවතවලට ප්‍රක්ෂේපණය කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න උත්සාහ කරපු කෙනෙක්. ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි ඔබ වඩාත්ම මේ ජනප්‍රසාදයට පත් වෙන්නේ ලේඛකෙක් හැටියට. ඔව් අනුෂ්කාර දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ චිත්‍රපටි කරන්න ඕන කියලා තමයි මේ පාසල් යන කාලේ ඉඳන් හිතුනේ. අයි දැන් මම දන්නේ සමහරට චිත්‍රපටි බැලීම ඇතුලේ ආපු අරමුණක් වෙන්නේ නැති එක. නවකතාකාරයෙක් වෙනවා කියලා එහෙම අදහසක් තිබුණේ නැහැ. ඊට පස්සේ වැඩේ තියෙන්නේ මේ ඔය චිත්‍රපටි හදන්න දැන් මම කියන්නේ සමහර කට්ටිය බොහොම ඍජුවම කලාවට යොමු වෙනවා. අපි කරේ අපි ජීවිතත් එක්ක පරිශ්‍රණ කරගෙන ඉන්න එක කියලා. ඉතින් එතකොට ඒක හින්දා එකක් හේතුවක් මග ඇරෙනවා. ඊට පස්සේ කොහොමද චිත්‍රපටි කරන්නේ කියලා ඉගෙන ගන්න කියන ගැටලුවක් තියෙනවා. ඊට පස්සේ අපි උසස් පෙළ ඉවරලා එක নানা ප්‍රකාර පාඨමාලා හදාරනවා චිත්‍රපටි කරනවා කියන අදහසෙන්. ඒ කියන්නේ OCIC එකේ වගේම රූපවාහිනී අභ්‍යාස ආයතන. හැබැයි එකක්වත් මේ පිළිමද හොඳ පුළුල් අවබෝධයක් ගන්න පුළුවන් මට්ටමේ පාඨමාලා නෙමෙයි. දැන් ඒ කාලේ දැන් කැලණි විශ්වවිද්‍යාලේ තියෙන උපාධි පාඨමාලාවක් මම හිතන්නේ මේ ප්‍රායෝගික දැනුමක් ගන්න පුළුවන් විදිහ. හැබැයි අවුරුදු 25කට ඉස්සෙල්ලා මම කියන්නේ. ඉතින් එතකොට ඒක මේ එහෙම මේ හරි පාරකට යටෙන්න බැරුණද ඒ කාලේ වෙනකොට දැන් පොඩි පූර්වාදර්ශය තිබ්බේ මේ ටීවී එකටවත් යන්න ඕන අඩු ගානේ මේ චිත්‍රපටි හදන්න ඉගෙන ගන්න කියලා. මොකද එතකොට ඒ වෙනකොට මේ පසු කාලීන චිත්‍රපටි කරපු ජයන්ත චන්ද්‍රසේරි අශෝක හඳගම වගේ කට්ටියත් වේදිකාවෙන් ඇවිල්ලා රූපවාහිනිය හරහා තමයි සිනමාවට ගිහින් තිබ්බේ. ඒ කියන්නේ අතරමැද පාලම වෙලා තිබ්බේ මේ රූපවාහිනිය. ඒ වගේම විශිෂ්ට සිනමාකාරයෙක් වෙච්ච ධර්මසේනපත රාජින සිනමාවනවත් පැත්තක තියලා ඉවර ටෙලි නාට්‍ය හදන්න ඇවිල්ලා තිබුණේ. බරාක්‍රමණීයල් වගේ කට්ටියත්. ඒකට අපි හිතුවා මේක තමයි කියලා. ඉතින් අපි ඊට පස්සේ බොහොම අමාරුවෙන් දඟ කාලා මේ රූපවාහිනියට ආවා මේ රූප මාධ්‍ය ඉගෙන ගන්න සිනමාව. කෙසේ වෙතත් මේ ඉගෙන ගන්න චිත්‍රපටි කරන්න ඕනේ නැත්te කොහොමද කියලා ටීවී වල වැඩ කරලා ඉගෙන ගත්තා. මේ ඒක කොහොම හරි ඉතින් අර සමහර දේවල් තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ චිත්‍රපටයක් හදනවා කියන්නේ වන් මෑන් ෂෝ එකක් නෙමෙයිනේ. එතකොට ඒකට අවශ්‍ය කණ්ඩායම් එක්ක වැඩ කිරීම පැත්තකින් තිබ්බත් මේ අපි කියමු වෘත්තාන්ත චිත්‍රපටයක් හදනවා කියලා කියන්නේ මේ නිෂ්පාදකෙක් ඕනේ. ලොකු ප්‍රාග්ධනයක් තියෙන කෙනෙක් කියනවා. සාමාන්‍ය ප්‍රාග්ධනය තියෙන මිනිස්සුන් ආශ්‍රය කරලා නැහැ. ඉතින් මේක මූල්‍යමය ප්‍රාග්ධනය දින කට්ටිය මට ඉතින් අහනවා දැන් ඔයා මේ කවදත් ෆිල්ම් එකක් හදන්න ඉන්නේ කොහොමද මේ සල්ලි දෙන මිනිහෙක් ආශ්‍රය කරන්නේ නැතුව කියලා. ඉතින් මම කිව්වා ෆිල්ම් එකක් හදන්න ගන්න නැහැ ඉතින් ඒකට කියලා. මේ ඉතින් ඒක ඒ මට්ටමින් ජීවත් වෙන මම කිව්වා අපි ජීවත් වෙන්නේ අපේ ජීවිතය හොයාගෙන ගිය ගමනක් තිබුණේ. මේක ඇතුලේ අපිට හම්බ වෙච්ච චරිත අපි වගේමයි. එතකොට මේ ඒක සමහර දේවල් නොවෙන්න හේතුව වුණේ ඒකයි. දැන් උදාහරණයක් තව එකක් තමයි මේ මම එක පුද්ගලික චරිත වෙනස් නේ. මම මේ කලාකාරයෝ ගැවසෙන තැන්වල යන්න විශේෂයෙන්වත් එහෙම කලාකාර කවවලවත් ඔය ඒ දේවල් වල සමාජික වෙච්ච කෙනෙක් නෙමෙයි. මම මේ වෙනම හුදකලා මගේ ඔළුව ඇතුලේ ජීවත් වෙච්ච කෙනෙක්. ඒක මගේ ලියන දේවල් වල සමහරට තියෙනත් ඒකයි ඔය කියන ඔය මනෝ විශ්ලේෂණයත් එක්කම මම නිකන් මගේ ඔළුව ඇතුලේ හදාගත්ත චරිතයක් වෙච්ච කෙනෙක්. මේ ඉතින් ඒක මට මිත්‍රයෝ හිටියා ගොඩක්. හැබැයි ඒක එක රාමුවක් ඇතුලේ. ඒ කවුරුත් ඇවිල්ලා මේ සාමාන්‍ය මිනිස්සු නිසා කලාකාරයෝ නෙමෙයි. මේ ඉතින් ඔය මේ ජීවත් වීමේ කලාව හින්දා තමයි චිත්‍රපට හදන්න බැරුනේ මම හිතන්නේ. හැබැයි ඒක අදහස් ඉවර නෑ තාම. ඒ ජීවන ආශ්වාදයම බැරිද? ඒක ඔබ ජීවත් වීමේ කලාව බැරිද උඹට ගේන්න? ඔව් අනිවාර්යෙන්. දැන් මම හිතන්නේ මේ ජීවත් වීමේ ආශ්වාදය මොකක් හරි මම කලාකාරයෙක් කියලා කොහොමද කියන්නේ? මම හිතන්නේත් නෑ මම කලාකාරයෙක් කියලා. මම දන්නෙත් නෑ කලාකාරයෙක් කියන්නේ කවුද කියලා. ඒ නාම පූර්ව අපිනේ පළඳන්න ඕන ඔබට. ඔව් ඒක මේ දැන් අපිට ප්‍රකාශනයක් කරන්න උමනාවක් තියෙනවනේ. දැන් එතකොට මේ අපි වෙච්ච ජීවිත රස්යාදුව එක්තරා ආකාරයකට ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හිතනවා. දැන් උදාහරණයක් විදිහට සමහර කලා කරන කට්ටිය ඉන්නවා මම ඊටාම විශාල ආදායම් ලබන පඩි ලබන බොහොම ඉහළ මධ්‍යම පාන්තික ජීවිත ගත කරන මර්සිඩීස් එක යන ගමන් නිර්ධන පන්තිය ගැන කවි ලියනවා. හැබැයි මේකම වැරදි කියන්නේ ඕන එක්කෙකුට පුළුවන් ඕන දෙයක් ලියන්න මට ප්‍රශ්නකුත් නැහැ. හරි. හැබැයි මේ දැන් අපි තෝරගත්ත මාවත ඒක නෙමෙයි මොකක් හරි හේතුවක.
එතකොට අපි තෝරගත්ත මාවතේ නෙමෙයි වුණා අපේ මාවතේ හම්බුනේ වෙන චරිත ටිකක්. එතකොට ඊගොල්ලන්ට තියෙන මේ සැප පහසු සුඛ විහරණයක් නෑ අපි මේ කරගන්න. මොකද අපි අර ජීවිතේ විඳින ටික විඳින්න වෙන වැඩක් නැතුණම ඒකට ජීවිතේ විඳින ගානක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඊටු ටික ජීවිතේ කරනවා. හැබැයි අර ඔබ කියනවා වගේම දැන් ඊ වෙච්ච ගෙවපු කාලේ තියෙන අත්දැකීම් තමයි දැන් අපි අකුරු හරි මොන හරි කරන්න හදන්නේ. එතකොට චිත්‍රපටයක් කරන්න ආවත් නැත්නම් නවකතාවක් කරත් අපි කරන්නේ අපේ ඒ අත්දැකීම ආපහු මේ මාධ්‍යයක් තුරට ගෙනල්ලා කරන ප්‍රකාශනයක් තමයි. ඔබගේ මේ කතාව ඇතුලේ හරි අපූර්ව වචනයක් තිබ්බා. ජීවත් වීමේ කලාව හින්දා තමයි මේක මේ මගේ හරුනේ කියලා. කියන්නේ කලාව මගේ හරින්න ප්‍රකාශනය මගේ හරින්න ජීවත් වීමේ කලාව හොයාගෙන ගිය නිසා. ගොඩක් තැනින් මං හිතන්නේ ජීවත් වෙනවා කියන එක ඔස්සේ නැත්නම් ජීවත් වෙනවා කියන එකම අදහස් කරන්නේම භෞතික හෝ මූල්‍යමය සම්පත් එක්රැස් කර ගැනීම. නැත්නම් ඒවත් එක්ක ගොඩ ගැහුණු යම් සමාජ ආකර්ෂණයන් සමාජ වටිනාකම් හදාගන්න තමයි බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ. සමහරුන්ට සමාජ වටිනාකම් කෙසේ වෙතත් එදිනෙදා ජීවිතයකට ගසා ගන්න. හැබැයි ඔබ මේ සියලු දේවල් අතර ඔබ කියන මේ ජීවත් වීමේ කලාව හොයාගෙන යන නිසා තමයි ඔබට ප්‍රකාශනය බාධක වෙන්නේ කියලා. ඇත්තටම මොකක්ද ඔබේ ජීවත් වීමේ කලාව? ඒක තාම හොයනවනේ. ඒක මේ අම්බිච්ච දවසක ඒක හම්බ වෙයිද නැද්ද දන්නෙත් නැහැ. දැන් අර මම කිව්වේ දැන් අපිත් එක්කම හිටපු මිත්‍රයෝ ඉන්නවා. ඉතින් බොහොම අර පරමාදර්ශී මධ්‍යම පාන්තික අරමුණු ටික හම්බා යනවා. ගයක් ඉඩමක් ගන්න, ගයක් හදන්න, ලොකු වාහනයක් ගන්න, ඊට පස්සේ ළමයි ඉස්කෝලේ වලට දාන්න. කළා මිනිස්සු අවුරුදු 80ක් විතර ජීවත් වෙලා මරනවා. හැබැයි ජීවත් වෙලා නැහැ. ඒක ඒ කියන්නේ තමන් වෙනුවෙන් වෙලාවක් ඉඳලා නැහැ. දැන් අපි කරලා තියෙන්නේ මේ අපි ජීවත් වෙලා දිනවා මෙච්චර කාලෙ. හැබැයි මේ වෙන කරපු දෙයක්වත් නැහැ. ඔය කියන අර රාමු ඇතුලේ දේවල් කරලා නැහැ. දැන් හැබැයි මේ සමාජ භූමිය ඇතුලේ උපත ලැබපු කෙනෙක්ට ඔය අනිවාර්ය ප්‍රශ්න ටිකක් නේ විසඳ ගන්න තියෙන. නැත්නම් ජීවිතේ කෙලවර වෙනකන් ඔය ප්‍රශ්න වලට විසඳුම් කවදාවත් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබ කියනවා මේ දැන් ඉඩමක් කරන් අර ගෙයක් හදලා වාහනයක් කරන් දරුවෝ ඉස්කෝලේ දාලා ඕක තමයි ජීවිතය කියලා මේ බොහෝ දෙනෙක් අදහස් කරන්නේ. ඔව් අපි ඉතින් ඊව හඹා නොගිය පිරිසුත් ඉන්නවා. ඉතින් මම විතරක් නෙමෙයි මම දකින්න සමාජය ඇතුළේ ඒව හඹා නොගිය පිරිසක් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය වෙනස් ජීවිතයක් අත්විඳලා තියෙනවා. දැන් අපිට මොකක් හරි හේතුවක් හින්දා අපි ඒව හඹා ගියේ නැහැ. දැන් උදාහරණයක් විදිහට මම දන්නේ ඔය පරණ කතාවක් සුගතපාල සිල්ලා මහත්තයා කවරක් කියනවා මේ යා තට්ටු ගෙවල් කියලා නාට්‍යයක් ඇදුවා. මේ නාට්‍ය හදපු කාලේ මේ තට්ටු ගෙවල් ගහන්න උනත් අපිට සල්ලි තිබ්බා. හැබැයි මේ ඒ කාලේ යා හිටියලු මේ රට කවදා හරි දවසක වාමාංශික රටක් වෙයි කියලා. ඉතින් ඒකට තට්ටු ගෙවල් වැඩක් නැහැ නේ. ඉන්න තැනක් විතරනේ ඕනේ. ඒ හින්දා යා උනන් දුන්නේ නැහැ කියලා. ඒක එයාගේ ඉතිහාස කතාව. දැන් අපිත් ඔය වගේ මොන හරි හේතු කියන්නේ මේක අපි හිතන් හිටියේ නෑ වාමාංශික රටක් වෙයි කියලා වෙන කතාවක්. ඒ වුණාට මේ අපිට අපේ පුද්ගලික හේතු හින්දා ඉතින් අපි තෝරගත්ත ජීවිතය තමයි ගත කරන්නේ. හැබැයි ඒක ගැන අපිට කම්ප්ලේන් නෑ. ඒක ගැන පසුතැවීමක් නෑ. මොකද මේ මං කිව්වා වගේ අර අවුරුදු 80ක් උස්ම අරගෙන මැරලා යන ගොඩක් කට්ටිය ජීවත් වෙලා නෑ. මේ අපි ජීවිතේ ජීවත් වුණා. එතකොට අපිට වෙනුවෙන් වෙලාව තිබ්බා. මේ ළමයි ඉස්කෝලේ තමයි ඔය 37 කියන වගේ මේ ආදරය කියලා කියන්නේ ඊට පස්සේ ආදරය කරලා හොයලා කසාද බැඳලා ඊට පස්සේ ළමෙක් හදලා ඊට පස්සේ ළමයා ඉස්කෝලේ දාන්න මේ ආදිශිෂ්‍ය සංගමේ නවතින එකනේ. ඒක තමයි සාමාන්‍ය මේ ආදරය කියලා කියන්නේ. නැත්නම් මේ අපේ කොළඹ ජීවන රටාව කියලා කියන්නේ. ඒක පස්සේ අපි ගිහිල්ලා නැහැ. ඉතින් ඒක වෙලාව අපිට ඔක්කොම ඉතුරු වුණා ඒ හින්දා. ඒ ටික නොකරපු වෙලාව අපි වෙනුවෙන් වැඩ කරන්න සහ අපිට අනිත් මිනිස්සු දකින්න මේක ඇතුලේ ජීවත් වෙන්නේ කොහොමද කියලා ඒක නේ අපිට ජීර්ණය කරගන්න වෙලාවක් තිබ්බා. හැබැයි මේ වෙලාවක අපි ගත්ත හින්දා අපිට මේ වෙන වැඩ කරන්න තියෙන වෙලාව නැති වෙනවා. ඒ මොකද උනාද? හැබැයි දැන් ඔය වෙලාව කියන එක අපි ගත්තාම මං කියන්නේ මේ සුරත් මං ඔබට මේ පෙන්වලා දෙන්නේ දැන් අපි ජීවිතේ මූණ දෙන අනිවාර්ය ප්‍රශ්න ටිකක් නෙවෙයි. පවුලත් එක්ක ජීවත් වීම කියන එක. එතකොට අපිට පවුල නඩත්තු කරන්න එනවා. තියෙන ආර්ථික අර්බුදෙත් එක්ක කොහොමද පවුල නඩත්තු කරමින් යන්නේ? ඒවා මම දන්නේ පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට පැවරෙන මේ එක්තරා විදිහක වගකීමක්නේ. එතකොට ඔය කියන මේ කාලේ හොයාගන්න තමන් වෙනුවෙන් නෑ නේද? ඔය නෑ ඉතින් වැඩේ කියන්නේ හැමෝන්ට පේනකොට අපි නම් ඔය කියන වගකීම් ටික කරේ නෑ. අපි මේ දැන් එහෙම වගකීම් මගේ අරලා එහෙම දැන් උදාහරණයක් විදිහට මම රැකියාවක් කළා නෑ කවදාවත්. දැන් මම රැකියාවක් කළා නෑ මේ මට උදේ 8 ඉඳන් 5 වෙනකන් රැකියාවක් කරන්න කියන එක මගේ ඔළුවේ තියෙන වැඩක් නෙමෙයි. ඒක මට ඒකට එකඟ වෙන්න බෑ. මට ඕන වෙලාවට නැගිටින්න මට ඕන වෙලාවට නිදා ගන්න පුළුවන් වෙන්න ඕන. මේ ඉතින් එතකොට මට ETF නම්බරයක් තිබුණේ නෑ කවදාවත්. එතකොට මේ
ඔබ කියන දෙයක් තියෙනවා. හැබැයි සමහර දේවල් සිද්ධ වුණා. ඒ කියන්නේ සීමාවෙන් එහා වෙනස් දේවල් අපි විවාහ වුණා, ළමයි හැදුවා. ඒව දේවල් තුන. හැබැයි ඒක නඩත්තු කරන්න අර මේ හැමෝම කරන මාර්ගය නෙමෙයි අපි ගියේ. ඒකට අවශ්‍ය දේවල් අර මගේ යාළුවෙක් හිටියා මාතර මේ එයාට තිබ්බ සිල්ලර කඩයක්. මිනිහා මේ උදේ සිල්ලර කඩේ අරුණ 8ට විතර. දවසේ ගාන හොයාගත්තා මේ කඩේ වහනවා. එයාට දවසේ ජීවත් වෙන්න ඕන ප්‍රමාණය තියෙනවනේ. මේ දවසේ ජීවත් වෙන්න ප්‍රමාණය හම්බුණා මිනිහා ඊට පස්සේ කඩේ වහලා මිනිහා ජීවත් වෙන්න. දැන් අපෝ ඊළඟ දවසේ ඇවිල්ලා කඩේ අරිනවා. දැන් පොඩි ඒ විදි වැඩත් අපිත් කරේ. ඒ කියන්නේ ඒකේ අවම පැවැත්ම තියාගෙන යන්න දේවල් කරා. හැබැයි ඒ වුණාට මේ අර ඉලක්ක හඹාගෙන ගියේ නැහැ. මේ දැන් සමහර දේවල් සමහර කාලවල තිබුණා සමහරලාට අපි මේ අපිට ජීවත් වෙන සමහරලාට අනිත් මිතුරන්ගේ උපකාරයෙන්. එහෙම අපි ජීවන රටාවත් එක්ක නිශ්චිත ආදායම් තියෙන නැති කාලවල සමහරලාට අපිව නඩත්තු කරේ වෙනත් මිනිස්සු වෙනත් යාළුවෝ. ඉතින් ඒක තමයි මේ ජීවිතේ තියෙන වෙනස්කම. ඒක තමයි හැමෝම ගත කරන්න ඕනේ කියලා මගේ අදහසක් නෑ. ඒක වෙනස ඒකයි. සාමාන්‍යයෙන් ජීවිතේ විඳින්නත් එක්තරා විදියක දැන් අපි හිතමු කලාව පරිශීලනය කරන්න ජීවිතේ විඳින්නත් යම් විදිහක නිදහසක් තියෙන්න ඕනේ. කියන්නේ මනස යම් සැහැල්ලුවක් තියෙන්න ඕන. ඔබ හිතනවාද මේ සංකීර්ණ සමාජය ඇතුලේ මේ එදිනෙදා අපි මුහුණ දෙන ප්‍රශ්න ටිකත් එක්ක ලංකාවේ මිනිස්සුන්ට හෝ අපි පෞද්ගලිකව ඔබ ගමුකෝ එහෙම ජීවිතේ විඳින්නට හැකි කලාව ඇතුලේ ජීවත් වෙන්න පුළුවන්. ඔබ ඔය කියන විදිහට අටපහ රස්සාවක් නොකර එහෙම ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් එහෙම වින්දනය කරන්න පුළුවන් පසුබිමක් තියෙනවද අපිට? මෙහෙමයි. දැන් ලංකාව ගත්තම මේ මිනිස්සුන්ට තියෙන මූලිකම ප්‍රශ්නයක් තමයි මිනිස්සු විඳින්න උත්සාහ කරන්නේ නැහැ කිසි දෙයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තම මේ අපිට මාර විදිහට මේ අපිට hina වෙන්න පුළුවන් සංස්කෘතියකනේ අපි ඉන්නේ. අපි මොනවා කරත් ඇත්තටම මේ ඒ කියන්නේ අපිට hina යන්න ඕන. ඇත්තටම අපිට hina යන්නේ අපිට දැන් පාරට වැස්සත් වාහනයක් කෙලෙවුවොත් අනිත් එක හප්පල මරන්නනේ අපි හදන්නේ. අනිත් කෙනෙක් දැන් මුළු පාරේ වාහන ටික හැසිරෙන හැටි උදාහරණයක් ගත්තම අපිට තේරෙනවා අපි හැසිරෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වුණාට මේ දැන් විශේෂයෙන්ම අපි කියමු දේශපාලනය කියලා දේශපාලනඥයෝ කියලා ඒ කට්ටිය හැසිරෙන විදියත් හරියම මේ විශ්ලේෂ සහගතයි. ඒ වුණාට අපි මේ ඒක හරි සීරියස් විදියට නදාගන්නේ මේ අපි දේශපාලනයේ කට්ටිය ගත්තම කරන වැඩ ටික අපි මාරාන්තික බැලරුම් වැඩක් විදියට ගන්නෙ. ඇත්තටම සරල තරමින් ගත්තොත් මේ කට්ටිය කරන වැඩ නිකන් මේ පොඩි විනෝදජනක වැඩ. හැබැයි අපි මේ විනෝදජනක දේවල් දකින්න හරි අමාරුයි. මිනිස්සු සාමාන්‍යයෙන් ලංකාවේ පොඩ්ඩක් විනෝද වෙන්නේ ක්‍රිකට් මැච් එකේදී විතරයි. ඒකත් මැච් එක බලන්න නැතුව මූලමක් ගහලා නටනවා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් කන්ටෙක්ස්ට් එකෙන් එළියට පැනලා තමයි ඒකත් කරන්නේ. හැබැයි මේ දැන් ඒක කරන්න ඕන වැඩේ දැන් මැච් එක බලන්න එකනේ. හැබැයි මේ දැන් මෙහි අනිත් දේවල් වලදී දැන් උදාහරණයක් විදිහට අපේ මෙච්චර දේශපාලන විහිළු සහගත වෙලා තියෙද්දි කිසිම දේශපාලනික ප්‍රහසනයක් නවකතාවක් විදිහට එන්නේ නැහැ. ඒ කියන්නේ දේශපාලනය ගැන කියන්නේ ඒක හියුම එක අරගෙන නවකතාවල් ලියන්න උත්සාහ කරන්නේ නැහැ කවුරුත්. ඉතින් අපේ කලාව ඇතුළෙත් අර මේ මිනිස්සු දකින්නේ නැහැ මේ ඇත්තටම සංස්කෘතිය ඇතුළේ තියලා අපිට hina වෙලා ඉන්න පුළුවන් ගතිය. දැන් මේ ඕන දෙයක් දිහා දැන් බැලුවොත් ලතින් ඇමරිකන් කතාවල මාකස්ගේ කතාවල් බැලුවොත් මේ තියෙන මහා අඳුරු යුගවල දිහා කොහොමද මිනිස්සු හාස්‍යත් එක්ක බලන්නේ කියලා තියෙනවා. දැන් අපේ අඳුරු යුගයක් හිටියත් නැතත් ඕන වෙලාවක අපේ සංස්කෘතිය ඇතුළේ ඕන දෙයක් දිහා hina වෙලා බලන්න පුළුවන්. දේශපාලනයේදී ආගම් දිහා සංස්කෘතිය දිහා hina වෙලා බලන්න. හැබැයි hina වෙන බලන දේවල් වලට අපි කරන්නේ මරා ගන්න යනවා. ඉතින් ඒක ඇවිල්ලා මේ අපි හිතන්න පුරුදු වෙච්ච ක්‍රමයේ තියෙන ගැටලුවක්. ඉතින් මම හිතන්නේ මේ දැන් මේ ලංකාවේ අපිට දැන් අපි ඉන්නවා අපිට මේ දේවල් දිහා බලලා ඔය සාමාන්‍ය මදපන්තිය දිවිල්ල දුවන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒක තීරණය වෙන්නේ තමන්ට ජීවිතෙන් අවශ්‍ය මොනවද කියන එකත් එක්ක මත තමයි. තමන්ටත් අර මූලික කරුණු ටික ඕන නම් 1 2 3 4 5 කියලා. ඉතින් එතකොට මේ රේස් එක දුවන්න වෙනවා. හැබැයි තමන්ගේ අවස්ථාවේ ඒක නෙමෙයි නම් නිදහස ඉන්න පුළුවන්. කියන්නේ අපි ඇත්ත ජීවිතේට මුහුණ දෙන්න තුන් නිකන් ව්‍යාජයක් පිටිපස්සේ යනවද? ඒක නම් හරි බැලුම් ප්‍රශ්නේ. දැන් මම ඕක හරියට උත්තර දෙන්න අමාරුයි. දැන් අපි ව්‍යාජයක් පස්සේ තමයි ඉතින් හැම ජීවිතයක්ම ගත කරගෙන යන අන්තිම වෙලාව වෙනකන් අපිට මොකද ජීවිතෙන් අවශ්‍ය කියන එක දැන් කට්ටිය හිතන් ඉන්නේ. දැන් ලංකාවේ දෙමව්පියෝ ගත්තම දෙමව්පියන්ගේ මූලිකම අරමුණ තමයි මුළු ජීවිතේම කැප කරන්නේ ළමයි වෙනුවෙන්. දැන් අර කිව්වාගේ බඳිනවා ඊට පස්සේ ළමයි හදනවා ළමයින්ගේ යනවා ළමයි දැන් පිටරට යවන්න උත්සාහ කරනවා ඊට පස්සේ ආපහු ඇසට ගියාම උත්සාහ කරනවා ළමයි තමන්ව බලාගන්න කියලා. එතකොට මේ ඉන්ෂුරන්ස් එකට තමයි
මේ ළමයාත් එක්ක තියෙන ගනුදෙනු ඔක්කොම ටික කියන්නේ. ඊට පස්සේ ළමයා තමන්ව බලාගත්තේ නැත්නම් මාර විලාපයක් වෙනවා ඒක. දැන් ඒක අපි හදාගත්ත අපේ රාමුව ඇතුළේනේ. එතකොට කොහොමද පිරිමි ළමයෙක් හැදෙන්නේ කොහොමද ගෑනු ළමයෙක් හදන්නේ කියලාත් ඒගොල්ලෝ තීරණය කරගන්නවා. ඉතින් මේ දෙක නැතුව තමන් අනිත් මිනිස්සු මත රඳාපවත් වෙන්නේ නැත්නම් තමන් ළමයින්ගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් තමන්ට ළමයි වෙනුවෙන් මුළු ජීවිතේම ගත කරන්න උවමනා වෙන්නේ නැහැ. ඉතින් අපි හදාගත්ත රාමුව ටික ඇතුලේ තමයි මේ අපි ජීවත් වෙන්නේ. ඔබ කියන කතාව හරියටම හරි. මොකද මේ සමහර අවස්ථාවලදී මම දැකලා තියෙනවා මේ අද උපදින කිරිකැටියා සමහර වෙලාවලට මේ ඒ දරුවන්ගේ දෙමව්පියන්ටත් වැඩිය සමහරවිට ආච්චිලා සීයලත් බලාපොරොත්තු වෙන මොහොතවල් තියෙනවා. නැන්දලා මාමලත් බලාපොරොත්තු වෙලා තිබෙනවා. අනේ මේ ළමයා කවදාද ලොකු වෙච්ච දවසක අපිව බලාගනී කියලා. ඔව් අනිවාර්යයෙන් දැන් ළමයෙක්ව ඉස්කෝලේට දාන්න දෙමාපියෝ ගන්න උත්සාහය ඒ ළමයා අවුරුදු 14ම ඉගෙන ගන්න නැහැ. ඒක තියෙන්නේ. ඒ නිසා මේ සමාජය ගැන අන්නේ ඒ සියුම් කියවීම තමයි එක පැත්තෙන් වැදගත් වෙන්නේ. අපි ගෙවන්නේ මොන වගේ ජීවිතයක්ද කියන එක පිළිබඳව අපිට ආපහු අපිවම තේරුම් ගන්න. හොඳයි අපි තීහාතා ලියු සුරත් දිමල් සමග කතා කරමින් ඉන්නේ. මේ ගීතෙන් අනතුරු අපේ වැඩසටහනේ අවසන් භාගයට. අහස කුසට නැග ගියාට නැහැනේ ආසේ රැඳෙන්නේ අහස මාලිගා ඇදුවත් අපි පොළොවේ සිටින්නේ අහස කුසට නැග ගියාට නැහැනේ ආසේ රැඳෙන්නේ අහස මාලිගා ඇදුවත් අපි පොළොවේ සිටින්නේ අත්වාරුව පිත්දිගේ නගින්නේ විත්තිය තිහලට යනකොට අපි පොඩියට පෙනෙන්නේ අත්වාරුව පිත්දිගේ නගින්නේ විත්තිය තිහලට යනකොට අපි පොඩියට පෙනෙන්නේ අහස උසට නැග ගියාට නැහැනේ ආසේ රැඳෙන්නේ අහස මාලිගා ඇදුවත් අපි පොළොවේ සිටින්නේ අහස උසට නැග ගියාට නැහැනේ ආසේ රැඳෙන්නේ අහස මාලිගා ඇදුවත් අපි පොළොවේ සිටින්නේ සත් මහලයි තනන්නේ පලංචි කිරි කිරියයි අපේ දුකට හඬන්නේ ඉන්දියක සත් මහලයි තනන්නේ පලංචි කිරි කිරියයි අපේ දුකට හඬන්නේ අහස උසට නැග ගියාට නැහැනේ ආසේ රැඳෙන්නේ අහස මාලිගා ඇදුවත් අපි පොළොවේ සිටින්නේ අහස උසට නැග ගියාට අසූ 9.6 89.8 දිවයින පුරා City FM ශනිදා කරලිය හොඳයි අපි ශනිදා කරලියේ අවසන් භාගයට දෙන්න මේ තීහාතා ලියු සුරත් දෙමළ සමග සුරත් මේ ඔබව යම් විදියකින් මේ ජීවිතයට පුරුදු කරවපු නැත්තම් කුරු කරවපු වෙන්න පුළුවන්. ඒක එක පැත්තකින් කලාව පැත්තට වෙන්න පුළුවන්. ඒක වෙනම කාරණාවක් වෙන්න පුළුවන්. ඔබව පොළඹවපු ඔබව යොමු කරවපු අපි අර කියන්නේ ඉන්ස්පයර් කරලා කියන්නේ මේ එහෙම මොනවා හරි පූර්වාදර්ශය නැත්නම් පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ වටේ ඉන්නවද? ඒ කියන්නේ මේ අපි දන්න අඳුනන ගැවසෙන චරිතද නැත්නම් වහන්නේ කලා වෙන චරිතද? පොදුවේ ගත්තහම මෙහෙම මට මොකක් හරි දේවල් කරන්න ඕන කියලා දැනෙච්ච
ඒකට එහෙම පුද්ගලික ජීවිතේ මේ හරඹ කරන්න එහෙම පොළඹ චරිතයක් නැහැ. හැබැයි දැන් අපි හොඳ නවකතාවක් කියවුවම අපි එතකොට නැත්නම් ෆිල්ම් එකක් බලපුවම ඒ ආශ්‍රයෙන් ඒ ලබන උද්දීපනයෙන් වැඩක් කරන්න ඕනේ කියන අදහස ආපු දේවල් අනිවාර්යෙන් තියෙනවා. ඒක තමයි එතන තියෙන විශේෂ නැතුව මෙහෙම ඒක මට මූලික වෙච්ච විශේෂ චරිතයක් නැහැ. කියන්නේ අපේ මගේ පුද්ගලික ජීවිතයේ විශේෂ චරිතයක් නැහැ. අනාගතයේදී ඔබේ බලාපොරොත්තු මොකක්ද? මම දැන් මේ චිත්‍රපටයක් පිළිබඳව යම් අදහසක් තිබෙන වගේ ඔබ කිව්වා. සහ මම දැන් මේ වෙනකොටත් ඔබ යම් නිර්මාණාත්මක ක්‍රියාවලීන් පසුපසින් රූප මාධ්‍ය. ඔව් මම කොහොමද මගේ අපේ ආදායම උත්පාදනය කිරීමේ ක්‍රියාවලිය විතර කරන්නේ වාර්තා චිත්‍රපටි හදන එක. එතකොට ඔය වෘත්තාන්ත චිත්‍රපටි තමයි නිකන් ඔළුවේ තිබුණේ හැමදාම. ඒකට දැන් පොඩි අවස්ථාවක් ඇවිත් තියෙනවා. විශේෂම 37 කෘතිය හරහා මේක චිත්‍රපටයක් කරමු කියලා නිෂ්පාදකයෙකුත් හොයාගෙන ආපු මට්ටමකුත් තියෙනවා මිත්‍රයෙක්. ඒත් දැන් මේ වෙනකොට මම මගේ අනිත් නව කතාවක වැඩ වල නිරත වෙලා ඉන්න හින්දා දැනට ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. ඒ කොහොමද ඉතින් අපි ඉස්සරත් සාමාන්‍යයෙන් අනාගතය කියලා ලොකුවට හිතුවේ ඉස්සර දවස් දෙකක් ගැන විතර තමයි. මේ දැනටත් ඒක මේ ගොඩක් ලොකුවට වෙනස් වෙලා නැහැ. දැන් මාස කිහිපයක් ඉස්සරහට වගේ පොඩ්ඩක් කල්පනා කරන පොත ඉවර කරන්නේ කොහොමද දන්නේ වගේ. ඉතින් ඒ හින්දා මේ ලොකු අනාගතය ගැන දැක්මක් නැහැ. ඒ කෘතියත් අපිට පොඩි ඉඟියක් දෙන්න පුළුවන් අපේ පාඨක සමාජයට මොන විදිහේ එකක්ද කියලා කතාව අහන්නේ. ඒකත් කතාවක් තමයි. ඒක කතාවක් තියෙනවා හැබැයි. මේ ගත්තම මේ ලෝකේ පුරා ගත්තොත් මේක ආදර කතාවක් නේ. ආදරය හා සම්බන්ධ කතාවක් නේ. මේක මිලියන් පාරක් ලියවිලා තියෙනවා නේද? මේක ලියවිච්ච ක්‍රමයේ මොකක් හරි වෙනසක් තියෙනවා නම් ඒක විතරයි නේ වෙනස. එතකොට මේක ඇතුලේ කතාවක් නැහැ කියන එක බොහෝ දෙනෙක් පිළිගන්න දෙයක්. ඉතින් අරකේ කියන්න කතාවක් තියෙනවා. ඒකත් මේ කතාව නම් යම් විදියකින් ඔබේ ජීවිතයට සම්බන්ධයි කියවනේ. එහෙම සම්බන්ධකමක් තියෙන දෙයක්ද නැත්නම් අර ඔබ කලින් කෝගේ ඔබේ ප්‍රකාශනයක් දෙන්න. මේ ජීවිතයට සම්බන්ධ හැම දෙයක ඇතුළේ ප්‍රකාශනයක් තියෙනවා. දැන් 37 අපි දන්න අපේ කතාව වුණාට ඒක ඇතුලේ ඕක ඔහොම නොකියුණා නම් එතකොට ওই ප්‍රකාශනය නෙමෙයිනේ. එතකොට අපේම ජීවිත අපේම චරිත අපි දන්න මිනිස්සු අතරේ වුණත් ප්‍රකාශනය ඒක කරන ආකාරයෙන් අනුව වෙනස් වෙනවා. දැන් ඉදිරියට ලියන ඕනම කෘතියකුත් මගේ ප්‍රකාශන තමයි ඒවිත ජීවිතේ තියෙනවා. මොකද ඊ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම අත්දකින්න නැති මම දන්නේ නැති මට තේරෙන්නේ නැති දේවල් ගැන මම ලියන්නේ නැහැ. උදාහරණයක් විදිහට මම අවුරුදු 200ක් අතීතයේ රජ කාලේ කතාවක් ලියන්න මම කිසිම බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ හැබැයි අර ජීබී වරදත්ත චාරුමුක ලියපු විදිහට නම් පුළුවන්. මොකද ඒකේ දේශපාලනය ගැන නෙමෙයි කතා කරන්නේ. එයා ජීබී කතා කරන්නේ මිනිස්සුන්ගේ ඔළුව ගැනනේ. ඒතර ඒ ඔළුව ගැන විතර කතා කරන්න පුළුවන්. හැබැයි මේ රජ කාලේ ගැන මට උනන්දුවක් නැහැ. මේ දැන් මට මේ කාලේ මම දන්න චරිත මට හම්බ වෙච්ච මිනිස්සු එක තමයි. ඒකට අනිවාර්යෙන් ඊළඟ නව කතාවකුත් ලියන්නේ ඒකේ මමත් ඉන්නවා. ඒකට ඒකෙන් මමත් ඉන්නවා. මම දන්න චරිතත් ඉන්නවා. හැබැයි සමහරට ප්‍රධාන චරිතය මගේ චරිතය ඇසුරින් ගෙනවා කියන එක නෙමෙයි අදහස් කරන්නේ. ඒ වුණාට ඒ චරිතය මම දන්න චරිතයක ඇතුළෙන් තමයි අනිවාර්යෙන් එන්නේ. ඔබ මේ දවස්වල මතර අපි කොළඹ පිළිබඳව කතා කරා. ඔබ Facebook එකේ ලියන ලිවිල්ල බොහෝ දෙනෙක්ට අර මම හිතනවා ඔබ කලින් කියුවේ අපිට මේක ඇතුලේ hina වෙලා දෙයක් බලන්න පුළුවන් නම් උපාසෙන් දෙයක් බලන්න පුළුවන් නම් කියලා. මම හිතනවා මතනේ අපේ පාඨක සමාජයත් නැත්නම් මේ ශ්‍රාවක සමාජයත් මේ අහගෙන ඉන්න සුරත්ගේ Facebook එකට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔබ ලියන ලියවිල්ල දැන් මතනේ දැන් කළු විරිදාවක් ගැන කතා කරන එක කළු ජූලියක් නොවන්නට කියලා ඔබ අපූර්ව සටහනක් කියලා තියෙනවා. මම හිතන්නේ මේ 37 එක ඇතුලේ යම් දේශපාලනයක් තියෙනවා. හැබැයි අතිශය දේශපාලනිකයි ඔබ Facebook එකට ලියන දේවල්. ඔව් අපි කොහොමත් මේ අතිශය දේශපාලනික සත්තුනේ. ඉතින් මේ අර දැන් අපි මගේ මිත්‍රයෙක් කාලයක් කියන්න පුරුදුලා හිටියා මේ අපි සමහර කට්ටිය අදේශපාලනිකයි කියලා. මේ අදේශපාලනිකයි කියන කට්ටියත් හොඳටම දේශපාලනිකයිනේ. එතකොට ඒකේ දේශපාලනයෙන් තොර වෙලා ඉන්න උත්සාහ කරනවා කියන එක දේශපාලනික වෑයමක්. එතකොට මේකෙන් තොර කවුරුත් නැහැ. ඒක එක්කෝ දෙවියෙක් නැත්තම් සතෙක් වගේ වෙන්න ඕනේ. එතකොට අපි කවුරුත් මේක ඇතුළේ උස්ම ගන්න මේ දේශපාලනය. ඉතින් එතකොට ඒක අපි කාගෙත් කොටසක්. අපි ඒක පැත්තකට තියලා තියන් ඉන්නවද දැක්කේ නෑ වගේ ඉන්නවද නැත්නම් ඒක ගෑවෙන්නේ නැතුව ඉන්නවද කියන එක තව කාරණයක්. ඉතින් අපි ගෑවෙන්නවා. ඉතින් අපි ඒකට අපිට ඕන ප්‍රකාශය කරනවා. අපිට කියන්න ඕනේ කියනවා. ඉතින් එතකොට මේ අර කිව්වා වගේ ඒක කියන්න අපි තෝරගෙන තියෙන මාධ්‍ය සහ කියන්න තියෙන ආකාරය ඒක
තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක මේ මාපක මම කැමති මේවට hina වෙන්න. මොකද මේක දැන් උදාහරණයක් විදිහට අපි දැන් පවතින ආණ්ඩුවකට හරි පවතින දේශපාලන පක්ෂයකට හරි නැත්නම් මේ චරිතයකට හරි විතරක් ඒ කට්ටිය අරමුණු කරගෙන මේ පහර දෙනවට වැඩිය මම කැමති මේ මුළු සිස්ටම් එකටම hina වෙවෙ ඉන්න. මොකද මේ කාගවත් එහෙම අමුතු වැරද්දක් නැහැ. මොකද ඒක උඩින් ගිහලා පහත් තුන්නේ නැහැ නේ මෙහාට. අපි තමයි ගෙනල්ලා තියෙන්නේ. හරි. ඒතර අපිට තමයි hina වෙන්න තියෙන්නේ ඉස්සෙල්ලාම. මේ ඉතින් ඒගොල්ලෝ ඡන්දෙන් පත් වෙච්ච කට්ටිය. ඉතින් ඒක මේ ඉතින් අපිට hina වෙන්න බර වැඩක් නැහැ නේ. ඉතින් මගේ මූලික අරමුණ ඇවිල්ලා මේ කාටවත් නේ අපිට hina වෙන්නේ. තමන්ට hina වෙන එක. ඒක මං හිතන්නේ ඒකේ ලක්ෂණේ ඔය පොතේ තියෙනවා ටික. ඒ කියන්නේ මේ මුලින් කවුරු හරි hina වෙනවා නම් මුලින්ම ඉගෙන ගන්න ඕනේ තමන්ට hina වෙන්න. මොකද තමන්ට hina වෙන්න බැරි එක්කන වෙන කාටවත් hina වෙන්න නරකයි මං හිතන්නේ. ඒතර ඔය දේශපාලනයේදී කරන්නේ මේ අපි ඡන්දේ දීපු කට්ටිය විදිහට අපි hina වෙන එක තමයි. ඔබ මේ අනියමින් කියන්නේ අනික් අයගේ අවුල දැකලා hina වෙන්න උදේ තමන්ගේ අවුල දකින්න කෙනෙක්. ඔව් අනිත් අයගේ අවුලට hina වුණාට කමන්නේ නැහැ. තමන්ට අවුල් කියලා දැනගන්න. හරි අපූර්ව කතාවකින් අපි අද වැඩසටහනට සමාප්තිය සටහන් ගන්නේ. බොහොම ස්තුතියි තී හාතා අපි අතට පත් කරාට. බොහොම ස්තුතියි අනුෂ්ක. සහ මේ ඔබ මේ පළවෙනි කෘතියම ඔබ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ නිර්මාණශීලී නවක දායකත්වයට හිමි සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටේට මේ තී හාතා නිර්දේශ වුණා. ඒ අතරවාරයේදී සෑහෙන කාලයක් ඔබ මේ වැඩසටහන සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරා. දෙවෙනි කොරෝනාව යම් ආකාරයක අපිට බාධකයක් වුණා. අපි කොහොමද ඒක මැඩගෙන අවසානයේදී ඔබව ගෙන්නා ගැනීමට ලැබීමත් එක්තරා ඒක සතුටක්. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. අර බඳින සිනමාව පිළිබඳව තමයි වැඩිදුර හදාරලා තිබෙන්නේ. මතනේ ලංකාව විතරක් නෙමෙයි ඉතරත් ගිහිල්ලා ඔබ සිනමාව පිළිබඳව හදාරලා තියෙනවා. මේ දෙවෙනි කෘතියෙන් අනතුරුව තුන්වෙනි නිර්මාණය සිනමාවක් වේ කියන බලාපොරොත්තුවත් අපිට තියෙනවා. ස්තුතියි අනුෂ්ක. එවනම් අපි අදට නික්ම යනවා ශනිදා කරණයෙන්. එළඹෙන සතියේ අපි ඇන්ටික් කඩයක් ළඟ මරණයක් බලන්න වෙනවා. සූදානම් වෙන්න. රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රැක නිදිමතේ දවසක පාබේදෝ අහසේ මගහල්ලන් ආසගමනේ පුරන් මුදාක ආදරේ ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ අපි වෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේ ආසේ හද අල්ලන්න ගමනේ සතුටෙව්වාට දස අතේ අඳුළු ආවාද හිතුමතේ නොමැති උදාක කැමතිදේ අඳුරගත්තාද හිත අපේ